ටිකක් පරක් වුණා 7:00ට කිව්වට නේද? එහෙනම් හැමෝටම පුතේ ආයිබෝවන් පටන් ගමු ක්ලාස් එක. එතකොට පුතේ දැන් අපි මේ වෙනකොට අපි අවසාන ක්ලාස් එකේ ඔයාලට මතක ඇති අලුත් පාඩමක් පටන් ගත්තා. ඒ තමයි මොකද්ද? තිරසාර කෘෂිකර්මාන්තය. නේද? අපි අලුත් පාඩමක් පටන් ගත්තා පුතේ. තිරසාර කෘෂිකර්මාන්තය කියන පාඩම. හරි. ඒකත් ටිකක් පොඩි පාඩමක්. අපිට මම කිව්වා සති 5කින් විතර වගේ ඉවර කරගන්න පුළුවන්. රයිට්. දැන් මේ පාඩමේ පුතේ අපි මේ වෙනකොට මෙන්න මේ මාතෘකා ටික බැලුවා. මොනවද අපි කතා කරපු මාතෘකා ටික? තිරසාර බව කියන්නේ මොකක්ද නේ? ඒක කතා කළා. තිරසාර බව කියන්නේ මොකක්ද? අපි කෙටියෙන් කිව්වා පුතේ තිරසාර බව කියන්නේ දිගුකල් පැවැත්ම නේද? දිගුකල් පැවැත්ම නැත්නම් long term existence කියලා අපි කියනවා. ඒ කියන්නේ නිෂ්පාදකතාව වෙන්න පුළුවන් පුතේ. එහෙමත් නැත්නම් යම් ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. අපි කියුවා ඒක ඒ විදිහටම දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න තියෙන හැකියාවට මොකක් කියලාද කිව්වේ අපි? තිරසාර බව කියලා කිව්වා. මතකයිනේ නේද? රයිට්. ඊට පස්සේ අපි තිරසාර කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද කියන එක බැලුවා. ඊට පස්සේ තිරසාර කෘෂිකර්මාන්තයේ අරමුණු මොනවද කියන එක බැලුවා. තිරසාර කෘෂිකර්මාන්තයේ අවශ්‍යතා මොනවද කියන එක බැලුවා. ඔය විදිහට අපි තිරසාර කෘෂිකර්මාන්තය පිළිබඳව මූලික හැඳින්වීමක් කළා. මතක ඇතිනේ නේද? රයිට්. ඊළඟට අපි ආවපතේ මෙන්න මේ මාතෘකාවට කොහොමද කෘෂිකර්මාන්තයේදී අපි තිරසාර බව ළඟා කරගන්නේ කියන මාතෘකාවට ආවා. එතනදී අපි කිව්වා පුතේ නිවැරදි ගොවිතැන් ක්‍රම අනුගමනය කිරීමෙන් සහ නිවැරදි වගා රටා අනුගමනය කිරීමෙන් අපිට තිරසාර භාවයට ළඟා වෙන්න හැකියාවක් තියෙනවා. ඒ අනුව අපි ඔන්න කතා කරන්න පටන් ගත්තා නිවැරදි ගොවිතැන් ක්‍රම සම්බන්ධව. පැහැදිලි නේද? ඒ අනුව අපි ගොවිතැන් ක්‍රම කීපයක් ලයිස්තුගත කරගත්තා. ඒකේ පළවෙනි එකයි දෙවෙනි එකයි කතා කළා. පළවෙනි එක කතා කරලා ඉවර කළා. දෙවෙනි එක පිළිබඳවත් කතා කරලා ඉවර කළා. නමුත් ඒකේ අර උපපද්ධති ටිකක් තියෙනවා කිව්වා. ඒ ටික අද අපිට කතා කරන්න තියෙනවා. දැන් මේ දක්වා කරපු ටිකේ ඔයාලට මම හිතනවා ගැටලුවක් නැතුව ඇති. ඒ මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා ඔයාලට අහලා දැනගන්න පුළුවන්. හරිද? එතකොට අද අපි කතා කරන්නේ තිරසාර කෘෂිකර්මාන්තය කියන පාඩම පිළිබඳව. හරිද? එතකොට තාවම අර ටියුට් එකේ ගැටලුව තියෙනවනේ පුතේ. හරි. ටියුට් එක තාම හම්බුනේ නැති ප්‍රශ්නයක් තියෙනවනේ ඔයාලට. ඒ නිසා අපි ආහාර පාඩම අදත් එතකොට කරන්නේ නැහැ. එතකොට ආහාර පාඩම අපි ඊළඟ දවසේ. හරි. ඒ කියන්නේ මම හිතන්නේ නැවත අපිට එනවා අපි අලුත් ටයිම් ටේබල් එකකට අනුව තමයි වැඩ කරන්න ලබන සඳහා ඉඳලා ඒ ටයිම් ටේබල් එකේ අපිට ඉස්සෙල්ලාම ලැබෙන දවසේදී අපි ඔයාලට ආහාර පාඩම උගන්වන්න පටන් ගන්නවා. හොඳයි. එහෙනම් අපි යමු පුතේ අද දවසේ අපිට කතා කරන්න තියෙන මාතෘකාව පිළිබඳව නැත්නම් මාතෘකා ටික මොනවද කියන එක බලන්න. ඒ යටතේ මුලින්ම අපි බලමු තිරසාර කෘෂිකර්මාන්තයේ යටතේ අපි කතා කරපු ඒ ගොවිතැන් ක්‍රමවල දෙවෙනි ගොවිතැන් ක්‍රමයේ යටතේ එන උපපද්ධති ටික මොනවද කියන එක පැහැදිලි නේද? හරි. අපි එහෙනම් දැන් නෝට් එකට යමු. පුතේ අපි ගොවිතැන් ක්‍රම ටික නැත්නම් සංරක්ෂණ ගොවිතැනේ තියෙන ඒ ගොවිතැන් ක්‍රම ටික කතා කළේ නෑ නේද? හරි. ඒ උපපද්ධති ටික අපිට කතා කරන්න තියෙනවා. එහෙනම් ලියා ගන්න මාතෘකාව විදිහට සංරක්ෂණ ගොවිතැනේ විවිධ උපපද්ධති සංරක්ෂණ ගොවිතැනේ විවිධ උපපද්ධති සංරක්ෂණ ගොවිතැනේ විවිධ උපපද්ධති හරි. එතකොට අපි කියනවා පුතේ උපපද්ධති පහක් තියෙනවා. හැබැයි මේ උපපද්ධති පහෙන් අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ උපපද්ධති දෙකක් සම්බන්ධව විතරයි. නමුත් අපි මේ පහම ලයිස්තුගත කරගමු. ලියන්න මේ විදිහට යටින් තරු ලකුණක් දාලා සංරක්ෂණ ගොවිතැනේ
සංරක්ෂණ ගොවිතැනේ පහත උපපද්ධති හඳුනාගත හැක. පහත උපපද්ධති හඳුනාගත හැක. හරි, පහත උපපද්ධති හඳුනාගත හැක. රයිට් පුතේ. එතන මේකේ පළවෙනි උපපද්ධතිය ඔන්න ලියා ගන්නකෝ. පළවෙනි උපපද්ධතිය අපි කියනවා කෘෂි වන වගාව. පළවෙනි උපපද්ධතිය කියනවා පුතේ අපේ කෘෂි වන වගාව. කෘෂි වන වගාව. හරි, ඇග්‍රෝ ෆොරස්ට්‍රි කියන එක කෘෂි වන වගාව. හරි. ඊළඟට පුතේ දෙවෙනි එක ලියන්න උඩරට ගෙවතු වගාව. දෙවෙනි එක අපි කියනවා උඩරට ගෙවතු වගාව. කැන්ඩියන් හෝම් ගාඩන් කියලා අපි කියනවා උඩරට ගෙවතු වගාව. ඔය දෙක තමයි අපි මේ කොටසේදී ඔයාලත් එක්ක විස්තර කරන්නේ, කතා කරන්නේ. අනිත් තුනත් මම ඔහොමම දෙන්නම් ලියන්න. වීදි භෝග වගාව. වීදි භෝග වගාව. හරි, සාමාන්‍ය අපි ඇලේ කොපින් කියලා කියනවා. හරි, වීදි භෝග වගාව. ඊළඟට 4 ලියන්න භෝග ඉපනැලි වසුන් පද්ධතිය. භෝග ඉපනැලි අහලා තියෙනවනේ ඉපනැල්ල කියන එක. භෝග ඉපනැලි වසුන් පද්ධතිය. භෝග ඉපනැලි වසුන් පද්ධතිය. භෝග ඉපනැලි වසුන් පද්ධතිය. රයිට්. අවසානයක ලියන්න බහුස්තර භෝග වගාව. බහුස්තර භෝග වගාව. බහුස්තර භෝග වගාව. හරි. ඔන්න පුතේ ඔය ටික තමයි අපි සංරක්ෂණ ගොවිතැනේ උපපද්ධති විදියට සලකන්නේ. පැහැදිලිද? එහෙනම් ඔය ටික පහව මතක තියාගන්න. දැන් අපි ඔය වගේ අර කියපු මුල් දෙක කතා කරන්න පටන් ගමු. අර කෝකටත් ඉතින් යටින් තරු ලකුණක් දාලා ලියන්න, නැත්නම් පස්සේ අමතක වෙයි අපි දෙකක් කතා කළේ නෑ කියලා ඔයාලට හිතේවි. යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. මෙහිදී කෘෂි වන වගාව සහ උඩරට ගෙවතු වගාව පිළිබඳ පමණක් සලකා බලයි. එහෙනම් අපි ගමු මාතෘකාවක් විදිහට දැන් කෘෂි වන වගාව ගන්න මාතෘකාවක් විදිහට කෘෂි වන වගාව. හරි. එතකොට දරුවනේ දැන් කෘෂි වන වගාවක් කියන්නේ. හරි. කෘෂි වන වගාවක් කියන්නේ අපි මෙහෙම සරලව තේරුම් ගත්තොත් වනාන්තරයකට සමාන විදිහට අපේ කෘෂිකාර්මික පද්ධතිය පවත්වා ගන්න. පැහැදිලිද? වනාන්තරයක් වගේ. ඒ කියන්නේ එතනදී බලාපොරොත්තු වෙන වනාන්තරයක් ගත්තාම පුතේ ස්වභාවික පරිසර පද්ධතියක් නේ. වනාන්තරයක් කියන්නේ ස්වභාවික පරිසර පද්ධතියක්. ඒ නිසා වනාන්තරයක හැම දෙයක්ම අපි කියනවා සමතුලිතයි. හරි, හැම දෙයක්ම සමතුලිතව පවත්වා ගන්න හැකියාවක් වෙන වනාන්තරය තුළ. අන්න ඒ කියන සමතුලිතතාව අපි පුළුවන් තරම් ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා පුතේ අපේ කෘෂිකාර්මික භූමිය තුළ.
ඒ සඳහා අපි වනාන්තරයක තියෙන ඒ ලක්ෂණ අරගෙන එනවා අපේ වගා බිමට. පැහැදිලිද? හරි. වනාන්තරයක තියෙන ස්වභාවික සමතුලිතතාව අපි පවත්වා ගන්න උත්සාහ කරනවා අපේ කෘෂිකාර්මික පරිසර පද්ධතිය තුළ. හරි. එහෙම කරන්න නම් අපිට සිද්ධ වෙනවා පුතේ. වනාන්තරයක තියෙන ඒ ලක්ෂණ හරි කොහාට අරගෙන එන්නද? අපේ වගා භූමියට අරගෙන එන්න වෙනවා. මෙන්න මේ විදිහට පවත්වාගෙන යන ගොවිතැනක් අපි කියනවා පුතේ කෘෂි වන වගාවක් කියලා. මතක තියාගන්න. එතකොට මේ කෘෂි වන වගා පද්ධතියක් ගත්තාම අපි කියනවා පුතේ මූලික සංඝටක දෙකක් තියෙනවා. බලන්න ඔයාලට නෝට් එකේ බලා ගන්න පුළුවන් මේ මූලික සංඝටක දෙක. එකක් අපි කියනවා භෝග. හරි? කියන්නේ ශක්ත තියෙනවා. ඒ වගේම මේකේ සතුනුත් ඉන්නවා. හරි සතුන් කියන්නේ විශේෂයෙන් ගොවිපළ සතුන් ඉන්නවා. එහෙනම් මතක තියාගන්න භෝග සතුන් කියන මේ දෙගොල්ලම අන්තර්ගත වෙනවා මේ කෘෂි වන වගා පද්ධතිය තුළ. පැහැදිලි නේද? right. අපි එහෙනම් අර්ථ දැක්වීමත් හැඳින්වීමත් මේ මූලික සංඝටක ටික දැන් පොඩ්ඩක් සටහන් කරගෙන යමු. ලියන්න මේ විදිහට වනාන්තරයක ඇති සමතුලිතතාව හැකිතරම් ආරක්ෂා කරගත හැකි වන පරිදි ආර්ථිකව හා කෘෂිකාර්මිකව වඩාත් ඵලදායී ලෙසත් තිරසාර ලෙසත් භූමිය පරිහරණය කරනු ලබන්නා වූ භූමිය පරිහරණය කරනු ලබන්නා වූ විවිධ ජෛව සංකලනයකින් යුත් වගා කළමනාකරණ පද්ධතිය කෘෂි වන වගාව ලෙස හැඳින්වේ. පැහැදිලි නේද? අතන මම අර පැහැදිලි කිරීමේදී කරපු දේවල් වලට අමතරව චුටි කරුණු ටිකක් එකතු වෙනවා අර්ථ දැක්වීමේදී. ඒතර ඔයාලා අර්ථ දැක්වීම පාඩම් කරගන්න අදහස ඔළුවේ තියාගන්න. මොකමදාම තියෙන දෙයක් නේ වඩා වැදගත් වෙන්නේ අදහස ඉස්සලා තැම්පත් කරගන්න. ඒ අදහස මත ඉඳගෙන පාඩම් කරන්න. එතකොට වඩා පහසුයි තේරුම් අරගන්න. එහෙම නැතුව කිසිම අවබෝධයක් නැතුව ඔයාලවක පාඩම් කරන්න ගියොත් ඔයාලට මතක හිටින්නේ නෑ. නැත්නම් මතක හිටියත් ටික දවසකින් ආයෙක අමතක වෙලා යනවා. පැහැදිලිනේ? හරි. ඊළඟට ගන්න පුතේ යටතේ අනුමාත්‍රකාව කෘෂි වන වගා පද්ධතියක මූලික සංඝටක.
කෘෂි වන වගා පද්ධතියක මූලික සංඝටක. හරි. අපි යටින් ලියමු කෘෂි වන වගා පද්ධතියක කෘෂි වන වගා පද්ධතියක මූලික සංඝටක දෙකකේ මූලික සංඝටක දෙකකේ මූලික සංඝටක දෙකකේ මූලික සංඝටක දෙකකේ මූලික සංඝටක දෙකකේ. හරි. ලියන්න පුතේ පළවෙනි එක භෝග. හරි. දැන් පුතේ භෝග ගත්තාම මතක තියාගන්න මේකේ බහුවාර්ෂික භෝග තියෙනවා, වාර්ෂික භෝග තියෙනවා. දැන් අපි ඊළඟ සංඝටකයේ කියනවානේ සත්තු ඉන්නවා, සත්ත්ව පාලනයක් යනවා. එනයි සතුන්ට ආහාර පිණිස තුන වගාවක් යනවා. ඊට අමතරව දැවමේ ශාක අන්තර්ගත වෙනවා. හරි. ඊට පස්සේ දර සඳහා ශාක, සමහර විට ඉන්ධන සඳහා භෝග. හරි. ඉතින් මේ විදිහට දැන් භෝග ගත්තාම එක භෝගයකට සීමා වෙන්නේ නැහැ. හරි. විවිධ ආකාරයේ භෝග වර්ග. හරි. වාර්ෂික විදිහට වර්ගීකරණය වෙන්න, බහුවාර්ෂික විදිහට වර්ගීකරණය වෙන්න. ඒ වගේ තමයි නොයෙකුත් ශාක වර්ග. දැන් බහුවාර්ෂික ගත්තහම පළතුරු ශාක තියෙනවා බහුවාර්ෂික. ඊට පස්සේ දැවමේ ශාක තියෙනවා. ඒ වගේ අර භෝග සංකලනය ගත්තාම, භෝග විවිධත්වය ගත්තාම අතිශය වැඩි. ඒක අපි කියන වනාන්තරයේ තියෙන ඒ ගති ලක්ෂණ පුතේ දැන් වගා භූමිය තුළට අපි අර ගන්නවා. දැන් සාමාන්‍ය ක්‍රමයේ දින වගා භූමියේ එක භෝගයයි දෙකයිනේ. ජෛව විවිධත්වය හරිම අඩුයි නේ. හැබැයි මේ සිස්ටම් එකේදී මේ ක්‍රමවේදයේදී මේ වගා ක්‍රමයේදී අපි වැඩි ජෛව විවිධත්වයක් අපේ වගා භූමියේ පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ තුලින් තමයි අපි කියන්නේ අපිට අර සමතුලිතතාවට හරි ඒ වනාන්තරයක තියෙන සමතුලිතතාව අපිට පවත්වා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඉතින් අපි දන්නවා භෝග විවිධත්වය වැඩි වෙනකොට නේද අපිට ආර්ථික වශයෙන් තියෙන ප්‍රතිලාභ වැඩි නේ. දැන් උදාහරණ පෝෂණයේ පැත්තෙන් කතා කළොත් අපි මේක කලිනුත් කිව්වා වර්ෂා පෝෂිත වගාවේදී අපිට සමබල ආහාර වේලක් ලබා ගන්න පුළුවන් නේද? අපිට එක ආහාර වර්ග පළතුරු එළවලු නේද හැම එකක්ම හම්බ වෙනවා. ධාන්‍ය වර්ග පැහැදිලිද? ඊළඟට දැන් භෝග වර්ග ගොඩක් තියෙනනේ අපි කියනවානේ අවදාන මඩමානේ අඩු වෙනවා. අපිට තියෙන රිස්ක් එක අඩුයිනේ. ඒ වගේ ගොඩාක් ප්‍රතිලාභ එහෙනම් මේ ක්‍රමවේදයේ තියෙනවා. ඒ වගේම පරිසරයේ පැත්තෙන් කතා කළොත් හරි අපි පරිසරයේ පැත්තෙන් කතා කළොත් ජෛව විවිධත්වය ආරක්ෂා වෙනවා. වෙනත් ඔය මීමැස්ස සමනල්ලු වගේ සතුන්ට පුතේ වාසස්ථාන සප වෙනවා. ආහාර ලැබෙනවා. හරි ඒක නිසා පරිසරයේ පැත්තෙනොත් අපි ගොඩක් ලොකු කාර්යභාරයක් එතනදී ඉෂ්ට කරනවා. පැහැදිලි නේද? ඒතර මේක පාරිසරික වශයෙන්, ආර්ථික වශයෙන්, කෘෂිකාර්මික වශයෙන් හැම අතින්ම වඩාත් සාර්ථක වගා ක්‍රමයක් විදිහට අපිට සලකන්න පුළුවන්. රයිට්. අපි උදාහරණ ටික ලියමු දැන්. ගන්න පුතේ උදාහරණ කියලා. භෝග යටතේ උදාහරණ. බහුවාර්ෂික භෝග, බහුවාර්ෂික භෝග, බහුවාර්ෂික භෝග, වාර්ෂික භෝග, වාර්ෂික භෝග, තෘණ වගා, තනකොළ කියන එක තෘණ වගා. ඊට පස්සේ දැව, දර, ඉන්ධන සඳහා භෝග. ඒක ඇත්තටම මෙහෙම තමයි කියවෙන්නේ ඕනේ. දැව, දර, ඉන්ධන. ඒ තුනටම එකට තමයි කියවෙන්නේ. දැව, දර, ඉන්ධන සඳහා භෝග. හරි. එහෙම කියවනකොට වෙනම දැව භෝග, දර භෝග, ඉන්ධන සඳහා භෝග කියලා ලියන්නේ නැතුව ඔකේ තියෙන්නේ දැව, දර, ඉන්ධන සඳහා භෝග. රයිට් පුතේ. ඊළඟට අපි යනවා දෙවෙනි සංඝටකයට. දෙවෙනි සංඝටකය. ලියන්න දෙවෙනි එක සත්ත්ව පාලනය. සත්ත්ව පාලනය. සත්ත්ව පාලනය.
ඔන්න මූලික සංඝටක දෙක. right. ඊළඟට අපි මෙහෙම දෙයක්ත් කියනවා උතන. දැන් සාමාන්‍ය වනාන්තරයක් ගත්තාම පොතේ අපි කියනවා ඒක ස්වභාවික ඒ වගේම වඩා සංකීර්ණ පරිසර පද්ධතියක්. වනාන්තරයක් කියලා කියනවා. හරි. අපි කොපමණ උත්සාහ කළත් අපේ වගා භූමිය, අපේ කෘෂිකාර්මික භූමිය අපිට වනාන්තරයකට සමාන කරන්න බෑ. ඒ මට්ටමට අරගෙන එන්න බෑ. ඒක මතක තියාගන්න. තේරෙනවද මං කියන එක? ප්‍රති වනාන්තරයක් කියන්නේ ස්වභාවික වඩා සංකීර්ණ දෙයක්. සමහරවිට ඒ තැන්වල සිදුවන දේවල් අපිට හිතා ගන්න බෑ සමහර ක්‍රියාවලිය. වඩා සංකීර්ණයි. ඒ වගේම සමහර දේවල් වල සමතුලිතතාව පවත්වා ගන්න හරි පුදුමාකාර විදිහට. නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. මම ඔයාලත් එක්ක සමහර දේවල් කතා කරලා ඇති. හරි ස්වභාව ධර්මයා මේ ස්වභාවික මේ පරිසරය තුළ පොතේ සමතුලිතතාව පවත්වා ගන්න හරි අපූර්ව නිර්මාණයක් කරනවා. මම ඔයාලට කියලා ඇත්තේ ඒක උදාහරණයක් තමයි සාමාන්‍ය අපි කොටියන්ගේ මං කියලා දෙන්නේ. කොටියගේ පිරිමි සතා එයාගේ සම්පූර්ණ ජීවිත කාලය තුළම කොටි දේනුවක් සමග කොටි දෙනක් සමග සංසර්ගය දෙනවා කියන්නේ මුළු ජීවිත කාලෙටම එක් වතාවයි. එහෙම ස්වභාව ධර්මය ඒ විදිහේ නිර්මාණය කරන්න පොතේ කොටි ගහණය කියන එක අනවශ්‍ය විදිහට වැඩිවීම පාලනය කරන්න. හැදෙලිද? ඉතින් ස්වභාව ධර්මයාගේ මේ නිර්මාණ සමහර අවස්ථාවලදී අපිට හරි පුදුම හිතෙන දේවල් තියෙනවා. ඉතින් අපිට ඒ සංකීර්ණ පද්ධතියට ළඟා වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ඇත්තටම අපේ කෘෂි වන වගා පද්ධතියක් තුළ. නමුත් අපි උපරිම උත්සාහ කරනවා ඒ මට්ටමට ආසන්නයට ගමන් කරන්න. හරි? හැබැයි එතෙන්ට යන්න බෑ. ඒ නිසාම අපි කියනවා වනාන්තරයක තරම්පතේ ස්ථාවරතාවයක්, ස්ථායීභාවයක් කෘෂි වන වගා පද්ධතියක් තුළ අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. තේරුණාද මං කියන එක? වනාන්තරයක තියෙන ස්ථායීතාව, ස්ටැබිලිටි එක අපිට කොහෙද හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ කෘෂි වන වගා පද්ධතියක හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ ස්ථායීතාව නැහැ ඇත්තටම. ඒ නිසා නොයෙකුත් ගැටලු ඇතිවීමේ අවදානමක් තියෙනවා. කොහෙදද? කෘෂි වන වගා පද්ධතියකදී. එක උදාහරණයක් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් උදාහරණයකින් කිව්වොත් කෘෂි වන වගා පද්ධතියකදී පලිබෝධහානිය ඇතිවීමේ අවදානමක් තියෙනවා. හැබැයි ඔය කියන தত্ত্বය පොතේ වනාන්තරයක ඇති වෙන්නේ නැහැ. කවදාකවත් වනාන්තරයක යම් ජීවියෙක් නිසා යම් ශාකයක් විනාශ වෙනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. හරි? යම් ජීවියෙක් නිසා යම් ශාකයක් හෝ යම් ජීවියෙක් නිසා වෙනත් ජීවියෙක් විනාශ වෙනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. එහෙම විනාශ වෙනවා නම් පොතේ එහෙම යම් බලපෑමක් වෙනවා නම් අනිවාර්යයෙන් මේ වනාන්තරය තුළට කාගේ බලපෑම ඇවිල්ලා තියෙනවද? ඒ වනාන්තරය තුළට මානව බලපෑම ඇවිල්ලා තියෙනවා. මානව හස්තයක් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. එහෙම වුණොත් ස්වභාවික වනාන්තරයක වුණත් සමතුලිතතාව බිඳ වැටෙන්න පුළුවන්. හැබැයි මානව බලපෑමක් නොමැති තාක් වනාන්තරයක් කියලා කියන්නේ ස්ථායී. හරි? හැම දෙයක්ම සමතුලිතව තියෙනවා. හැබැයි කෘෂි වන වගා පද්ධතියක් කියන්නේ ඒක මානව නිර්මාණයක් පොතේ මානව බලපෑම මෙතන තියෙනවා. ඒ නිසා අර ස්ථායීතාව මෙතන කොහොම කිව්වත් ඇති කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොයෙකුත් ගැටලු ඇති වෙනවා. උදාහරණයක් විදිහට අපිට පලිබෝධ උදුරු වලට එහෙම මුහුණ දෙන්න වෙනවා. තේරුණා නේද? රයිට්. අපි වෙනම රූලකින් තරු ලකුණක් දාලා ඒ වාක්‍ය සටහන් කරගමු. කෘෂි වන වගාව වඩා සංකීර්ණ වූ ස්වභාවික වනාන්තර වෙනුවට ආදේශ වන සරල ආකාරයේ පරිසර පද්ධතියක් ලෙස හඳුන්වා දිය හැකිය.
නමුත් 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 මෙය මෙය නමුත් මෙය කෘෂි පාරිසරික පද්ධතියක් නිසා කෘෂි පාරිසරික පද්ධතියක් නිසා කෘෂි පාරිසරික පද්ධතියක් නිසා ස්වභාවික පරිසර පද්ධතියකට වඩා ස්වභාවික පරිසර පද්ධතියකට වඩා ස්ථායීතාවෙන් අඩුය. ස්වභාවික පරිසර පද්ධතියකට වඩා ස්ථායීතාවෙන් අඩුය. ස්ථායීතාවෙන් අඩුය. හරි ස්ථායීතාවෙන් අඩුය කියලා අපි කියනවා. හරි පැහැදිලි නේද? ඊළඟට අපි බලමු ඒ විදිහට ස්ථායීතාව අඩු වෙන්න එහෙම නැත්නම් අස්ථායීතාවක් ඇති වෙන්න මොන වගේ බලපෑම්ද ඇති වෙලා තියෙන්නේ කියලා ලියාගන්න මේ විදිහට චුටි අනුමාතෘකාවක් කෘෂි වන වගා බිම් අස්ථායී වීමට බලපාන කරුණු. කෘෂි වන වගා බිම් අස්ථායී වීමට බලපාන කරුණු. හරි. ඒ යටතේ පළවෙනි කරුණ ගන්න රෝග හා පලිබෝධ හට ගැනීම. රෝග හා පලිබෝධ හට ගැනීම. රෝග හා පලිබෝධ හට ගැනීම. හරි දෙවෙනි එක ලියන්න දේශගුණ වෙනස් වීම වලට ග්‍රාහී වීම. 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 හරි තුන්වෙනි එක ලියන්න රසායනික පොහොර භාවිතය හා රසායනික පොහොර භාවිතය හා පාංශු කාදනය. රසායනික පොහොර භාවිතය හා පාංශු කාදනය. රසායනික පොහොර භාවිතය හා පාංශු කාදනය. හතරවෙනි එක ලියන්න ජෛව විවිධත්වය විනාශ වීම. ජෛව විවිධත්වය විනාශ වීම. ජෛව විවිධත්වය විනාශ වීම. පස්වෙනි එක ලියන්න මිල අධික යෙදවුම් භාවිතය. මිල අධික යෙදවුම් භාවිතය. මිල අධික යෙදවුම් භාවිතය. හරි. ඊළඟට ගන්න අනුමාතෘකාව කෘෂි වන වගාවේ කාර්යභාරය. දැන් පුතේ මෙතන කාර්යභාරය කියපුවම වැදගත්කම් ඒ මාතෘකාවම තමයි වැදගත්කම් විදිහට ගන්නත් පුළුවන්. වාසි කියන මාතෘකාව යටතේ ගන්නත් පුළුවන්. ප්‍රතිලාභ කියන මාතෘකාව යටතේ ගන්නත් පුළුවන්. හිතකර බලපෑම් කියන මාතෘකාව යටතේ ගන්නත් පුළුවන්. හරිද? ඒ ඔක්කොම මේ කාර්යභාරය කියන එක ඇතුලේ තමයි අපි කතා කිරීම කරන්නේ. එතන මම මාතෘකාව එතන දාලා තියෙන්නේ කෘෂි වන වගාවේ කාර්යභාරය කියලා. පැහැදිලි නේද? රයිට්. කෘෂි වන වගාවේ කාර්යභාරය. ඔයාලට ඒ කරුණු කියපුවාම තේරෙනවා ඒවා තමයි ඒකට ප්‍රතිලාභ විදිහට ලියවෙන්නේ.
වාසි කියලා ඇහුවත් ලියන්න ඕනේ. හරි. හිතකර බලපෑම් කියලා ඇහුවත් ලියන්න ඕනේ. වැදගත්කම් කියලා ඇහුවත් ලියන්න වෙන්නේ ওই ටිකම තමයි. හරි. හරි ලේසි. අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද අපි සමහර දේවල් දැන් මේ වෙනකොටම කතා කරගෙන ඇවිල්ලා තියෙන කාරණාම තමයි තියෙන්නේ. ඒත් පළවෙනි එක කියනවා පුතේ ස්වභාවික චක්‍ර තුලනය පවත්වා ගන්න අපි දන්නවා අපේ පද්ධතිය තුල පරිසරය තුල ජල චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වගේ ස්වභාවික චක්‍ර ක්‍රියාත්මක වෙනවනේ. එතන මෙන්න මේ කියන ස්වභාවික චක්‍ර පුතේ තුලිතව පවත්වා ගන්න. හරි. ඒවා සමතුලිතව පවත්වා ගන්න. අපිට කෘෂි වනවගාව වැදගත් වෙනවා කියලා අපි කියනවා. ඔන්න පළවෙනි. දැන් දෙවෙනි එක පුෂ්පාංශු කාදනය අවම කරනවා. ඒ පාංශු කාදනය අවම වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතනදී පුතේ භෝග වගා කරන ක්‍රමවේදය ගත්තාම මම කිව්වා බහුවාර්ෂික භෝග තියෙනවා ඊට අමතරව වාර්ෂික භෝග තියෙනවා. ඒ කියන්නේ ඊට අමතරව සමහර තුනක් වගා වෙනවා. එතකොට බොහෝ දුරට මේ වගා ක්‍රමේදී පස ආවරණය වෙනවා සම්පූර්ණයෙන් වගේ පස ආවරණය වෙනවා. හරි. ඒ නිසා අතුරු කඩනේ වැඩි. මේ වචන දැන් ඔයාලා දන්නවා. මොකද්ද වැඩි? අතුරු කඩනේ වැඩි. ඒතර අතුරු කඩනේ වැඩි වුණාම පුතේ පොළොවට වැටෙන ජල ප්‍රමාණය අඩු වෙනවනේ. පොළොවට වැටෙන ජල ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපදාවේ වෙන්න තියෙන හැකියාවත් අඩුයි. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. අතුරු කඩනයත් එක්ක පොළොවට ජලයේ ලැබෙන වේගය අඩු වෙනවා. හරි? ඒ කියන්නේ හරියට මාර්ග බාධකයක් දාලා. එහෙම නැත්නම් වාරියපොළ ටවුන් එකේ නම් අර ටවුන් එක මැද්දෙන් දාලා තියෙන බම්පර් වගේ. ඒ බම්පර් දාලා තියෙන්නේ නේද? බස් කාර්යය ආපු ගමන් කරකවලා දානවා සමහරලාට අනන්තවත්. හරි ඔය ටවුන් එකේ හරි මිනිස්සු හප්පලා මරනවා. හරි බස් කාර්යය ආපු ගමන් වේගයෙන් දානවා. හරි ස්ටෑන්ඩ් එක ඇතුළට දාලා ওই මිනිස්සු එහෙම මෙහෙම දන්නවනේ මිනිස්සු නොයෙකුත් ප්‍රශ්න ඔළුවේ තියාගෙන යන්නේ. හරි මේ මිනිස්සුන්ටත් වැඩි විඥානයකින් නෙමෙයි යන්නේ ඔහේ යනවා. හරි බස් කාර්යයක් එනවා යකා වගේ යට කරගෙන යනවා. හරි මම දන්නම සිද්ධි කීපයක්ම ওই බස් ස්ටෑන්ඩ් එකේ ওই බස් ස්ටෑන්ඩ් එක නිකන් මිනි මරන බස් ස්ටෑන්ඩ් එකක් වගේ වෙලා තියෙන්නේ. දැන් ටිකක් අඩු වෙලා ඉස්සර ගොඩක් දුරට ඒ විදිහේ අනතුරු වෙනවා. ඒ අනතුරු වළක්වා ගන්නම තමයි ඔයාලා ටවුන් එකට එන අය දැකලා තියෙනවා දෙපැත්තෙන්ම බම්පර් දාලා තියෙන්නේ වේගය සීමා කරා. අන්න ඒ වගේ බම්පර් දෙකක් වගේ තමයි දැන් මේ අතුරු කඩනයක් පුතේ. අතුරු කඩණයෙන් වෙන්නේ පොළොවට ජලය ලැබෙන වේගය අඩු කරනවා. ඒතර පොළොවට අඩු වේගයෙන් ජලය ලැබෙනකොට පුතේ වැඩි වේගයකින් නැත්නම් වැඩිපුර ලැබෙන ජලය පොළොව තුලට උරා ගන්න හැකියාව ලැබෙනවානේ. පොළොව තුලට වැඩියෙන් උරා ගන්නවා. ඒත් එක්ක අපදාවේ වෙන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුවීමක් වෙනවා. පැහැදිලි වෙන්නේ? හරි. එහෙනම් ඔන්න පාංශු කාදනය අපදාවේ අඩු වෙනවා කියන්නේ පාංශු කාදනය අඩු වෙනවා. ඊළඟට වායුගෝලීය සමතුලිතතාව ආරක්ෂා කරයි. විශේෂයෙන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් තුලනය පවත්වා ගන්න ලොකු කාර්යයක් ඉෂ්ට වෙනවා. මොකද ජෛව විවිධත්වයේ වැඩි වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් හොඳින් උරා ගන්නවා. ඒ වගේම වායුගෝලයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයකුත් මුදා හරිනවා. ඊළඟට සතුන්ට ආහාර හා වාසස්ථාන මම කලිනුත් කිව්වා පොතේ. හරි මේ මැස්සෝ සමහර කුරුල්ලන්ට සමනල්ලු වගේ ජීවෙන්ට සතුන්ට ආහාර වාසස්ථාන ලබා දෙනවා. ඉතින් ඒ තුලින් ජෛව සමතුලිතතාව පවත්වා ගන්න වැදගත් වෙනවා. භූගත ජලයේ සංරක්ෂණය වෙනවා. දැන් මම කලින් කතා කරපු එකෙත් එතන කියවුණා කාන්දුව වැඩි වෙනවා. ඒතර කාන්දුව වැඩි වෙනවා කියන්නේ අවසානයේදී පොළොවට එකතු වෙන ජල ප්‍රමාණයත් වැඩි වෙනවා. ඊළඟට පසට කාබනික ද්‍රව්‍ය එකතු වීමක් වෙනවා. පස ඒ තුලින් සාරවත් වෙනවා. ඊළඟට හොඳ පෝෂක චක්‍රීකරණයක් වෙනවා. පෝෂක ජලය දෙකම හොඳින් චක්‍රීකරණය වෙනවා. මම ඒක මෙහෙම බෝඩ් එකට ඇවිල්ලා පැහැදිලි කරලා දෙන්නම් චුට්ටක්. දැන් මෙතනදී වාර්ෂික බහුවාර්ෂික ශාක තියෙනවනේ පුතේ. හරි. දැන් හිතන්න ඔන්න මේ තියෙන පොළොව. මේ තියෙන පොළොව. එතකොට මේකේ මෙන්න තියෙනවා හිතන්නකෝ බහුවාර්ෂික ශාක. හරි. මේ තියෙන බහුවාර්ෂික ශාක. එච්චර උඩ පේනවද? අවුලක් නෑ නේද? ලාවට පේනවනේ. හරි. බහුවාර්ෂික ශාක. ඒතර ඒ අතර මොනවද තියෙන්නේ? වාර්ෂික උසින් අඩු ශාක තියෙනවා. නේද? එතකොට පුතේ මෙයාගේ සාමාන්‍යයෙන් උස ප්‍රමාණය මත යාගේ මූල පද්ධතිය ගැඹුරට වර්ධනය වෙන ප්‍රමාණය තීරණය වෙනවා. හරි? ඒත් ඔන්න
එයාගේ මූල පද්ධති වර්ධනය වෙන ගැඹුර. මෙයාලගේ මම ඔක්කොගේ මන් දෙන්නේ නැහැ. මෙයාලගේ වඩා වැඩි ගැඹුරකට මොකද වෙන්නේ? මූල පද්ධතිය වර්ධනය වෙනවා. මේ විදිහට. හරිද? දැන් පුතේ මේ විදිහට මේ ප්‍රදේශයට ලැබෙන ජලය මේ මුල් මගින් උරා ගන්නවනේ නේද? මේ ජලය මේ මුල් මගින් උරා ගන්නවා. හැබැයි සාමාන්‍යයෙන් මේ කාන්දු වෙලා එන ජලය පුතේ 100%ක්ම මේ ප්‍රදේශයෙන් උරා ගන්නේ නැති වෙන්න පුළුවන්. යම් ප්‍රමාණයක් මොකද වෙන්නේ පහළට එනවා. හරි. දැන් මේ භෝගය විතරක් තිබුණොත් හිතන්න මේක තිබුණේ නැහැ කියලා දැන් පොඩ්ඩක් මවා ගන්නකො මේක තිබුණේ නැහැ. බහුවාර්ෂික ශාකය තිබුණේ නැහැ. එහෙනම් මේ පල්ලහැට යන ජලය දැන් පස්සේ ඉවත් වෙලා ප්‍රයෝජනෙට ගන්න බැරි ජලය බවට පත් වෙනව නේද? ඇයි? එතනින් එහාට මූල පද්ධතියක් නෑ ලබා ගන්න. හැබැයි දැන් මොකද වෙන්නේ? පල්ලහැට වැසුණු මේ මූල පද්ධතියෙන් පහළට වැසුණු ජලය ටික කවුද ගන්නෙ? මේ මූල පද්ධතිය මගින් ගන්නවා. ඒ නිසා පහළට ගමන් කරන ජල ප්‍රමාණය අපිට බොහොමයක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මනා ජල චක්‍රීකරණය නැත්නම් ජල සංරක්ෂණයක් මේ තුලින් වෙනවා. ඒක පෝෂක වලටත් වෙනවා අපතේ. දැන් හිතන්නකො ඔන්න මෙතන ඔන්න පොටෑසියම් තියෙනවා කියලා. ඒ පොටෑසියම් ඔන්න මේ මූල පද්ධති මගින් ගන්නවා. හරිද? මෙයාලා මගින් ගන්නවා. හැබැයි ඔක්කොම පොටෑසියම් ටික මෙයාට ගන්න බැරි වෙන්න පුළුවන්. හරි ඒ අතරතුර යම් ප්‍රමාණයක් මොකද වෙන්න පුළුවන්? හරි පහළට ශරණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මූල පද්ධතියෙන් පහළට ගමන් කරන්න පුළුවන්. නේ? දැන් මෙතනින් පල්ලෙහාට ගමන් කළා කියන්නේ මෙයාට නැවත ගන්න පුළුවන්ද? ගන්න බෑනේ පොතේ. හරි. එතකොට මේ ශාකය තිබුණ නැත්නම් මේ පෝෂක ටික අනිවාර්යෙන් ගිහිල්ලා දැන් භූගත ජලයට එකතු වෙනවා. ඒ කියන්නේ පෝෂක එතන හානියක් වැඩිපුර සිද්ධ වෙනවා. හැබැයි දැන් මේ ක්‍රමයේදී තියෙන්නේ වාසිය තමයි මෙයාට ගන්න බැරිව පහළට චරණය වුණ පෝෂක කවුරු මගින්ද ගන්නේ? මෙයා මගින් ලබා ගන්නවා. අන්න අපි කියන පොතේ මනා පෝෂක චක්‍රීකරණයක් සිද්ධ වෙනවා. එහෙනම් මනා ජල චක්‍රීකරණයක්, මනා පෝෂක චක්‍රීකරණයක් සිද්ධ වෙනවා මේ කියන කෘෂි වන වගා ක්‍රමයේදී. පැහැදිලි නේද? right. ඊළඟට මොකද්ද තිබුණේ බලමු අපි. ගොඩක් තියෙනවා මෙතන 10ටත් වඩා තිබුණා. right. ඊළඟට උස්ගස් සුළං බාධක ලෙස ක්‍රියා කරයි කියලා කියනවා තේරුම් ගන්න පුළුවන්. පරිසර උෂ්ණත්වය යාමනය කරයි. ඒ කියන්නේ අර ශාක දහනය වැඩි නිසා පුතේ පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් පුරා ගන්නවා. මේ ඕව අපි කතා කරලා තියෙන දැන් උෂ්ණත්වයට බලපාන සාධක දෙවෙනි පාඩමේදී කතා කරලා තියෙනවන්නේ. දැන් උෂ්ණත්වයට බලපාන සාධක අපි කියනවානේ ශාක දහනය වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා කියලා. එතන හේතු දෙකක් මම දෙනවා. එකක් ශාක දහනය වැඩි වෙනකොට වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් ශාක මගින් පුරා ගන්නවා. අනිත් එක තමයි ශාක මගින් වැඩිපුර පරිසරයට ජල වාෂ්ප මුදා හරිනවා. නේ? ওই දෙක නිසා පරිසරය සිසිල් වෙනවා. හරි. ඊළඟට 11 කියනවා පාංශු ජීවීන්ට හිතකර තත්ත්වයේ තිබේ. 12 කියනවා වායු පරිසරයේ කාර්යක්ෂම පරිහරණය කරයි. ඒ මම මේ දාලා තියෙන සිස්ටම් එක තමයි ඒකට. හරි. ඔයාලා පොඩ්ඩක් බැලුවොත් ආයෙ නැවත දැන් මේ වායු පරිසරයනේ අපි ස්තර ගණනාවක් භාවිත කරලා තියෙනවා. දැන් මේ ශාක විතරක් තිබුණොත් මේ ස්තරයේ විතරනේ භාවිත වෙන්නේ. හරි. පල්ලහැටිකම නිදහස්. දැන් එහෙම නෑ. මේ ස්තරයක් භාවිත වෙනවා. දැන් මේ ස්තරේ තව අපිට පුළුවන් ඕන මීට වඩා උසින් ඒ කියන්නේ මේ අතර තියෙන ශාක වර්ගයක් ඕන වගා කරන්න පුළුවන්. ඒ අතර දැන් මේකේ තනකොළක් තියෙනවනේ යට ගොඩක් දුරට. නේද? එතකොට ස්තර විදියට ගත්තොත් හරි ස්තර ගණනාවක් මොකද වෙන්නේ? භාවිත වෙනවා. හරි ඒක නිසා අපි කියන අපතේ කාර්යක්ෂමව වායෝ පරිසරයේ භාවිත වෙනවා. මොන මතක තියාගන්න. ඊළඟ 13 කියනවා දවහා ඉන්ධන ලබා ගන්න පුළුවන්. ඒක තේරෙනවනේ. හරි. ඔන්න ඔය කියන කාර්යභාරය ඔය කියන ප්‍රතිලාභ කොටේ අපිට මේ කියන කෘෂි වන වගා පද්ධතියකින් අප් වෙනවා කියලා අපි කියනවා. තේරුණාද? හරි. ටිකක් කරුණු වැඩිපුර තියෙනවා. නමුත් අපි ඉතින් හිමින් ඔය ටික නෝට් කරගමු නේද? අතහැරලා යන්න ඕනේ නෝට් කරගමු. ලියන්නකො පළවෙනි බලාගෙන ලියනවද මං කියන්නද? මං කියන්න. ලියන්න පළවෙනි එක. ස්වභාවික චක්‍ර
තුලනය තුලනය ස්වභාවික චක්‍ර තුලනය පවත්වා ගනී. පවත්වා ගනී. ස්වභාවික චක්‍ර තුලනය පවත්වා ගනී. අත්පොතේ උදාහරණ විදියට ඔය ටික ලියා ගන්න. ජල චක්‍රය, කාබන් හා නයිට්‍රජන් චක්‍රය. ඊළඟ දෙවෙනි එක පාංශු කාදනය අවම කරයි. පාංශු කාදනය අවම කරයි. තුන්වෙනි එක වායුගෝලීය සමතුලිතතාව ආරක්ෂා කරයි. වායුගෝලීය සමතුලිතතාව ආරක්ෂා කරයි. වායුගෝලීය සමතුලිතතාව ආරක්ෂා කරයි. හතර සතුන්ට ආහාර හා වාසස්ථාන ලැබේ. සතුන්ට ආහාර හා වාසස්ථාන ලැබේ. පහ ජෛව සමතුලිතතාව පවත්වා ගනී. ජෛව සමතුලිතතාව පවත්වා ගනී. හය භූගත ජල සංරක්ෂණය සිදු කරයි. භූගත ජල සංරක්ෂණය සිදු කරයි. භූගත ජල සංරක්ෂණය සිදු කරයි. 7 පසට කාබනික ද්‍රව්‍ය එකතු වන නිසා පස සරුවේ පසට කාබනික ද්‍රව්‍ය එකතු වන නිසා පස සරුවේ 8 පාංශු පෝෂක චක්‍රීකරණය වේ. ඒ යටතේ තරු ලකුණක් දාලා ලියා ගන්න. ඒක වෙනම පැහැදිලි කිරීමක් විදිහට ලියමුනේ. විවිධ මුල් ගැඹුරු සහිත භෝග පැවතීම මචට වෙනස් කරලා දෙන්න. පැවතීම මීට හේතු වේ. ඒකටම ලියන්න කමක් නැහැ. ඒකටම ලියන්න ජලයේද කාර්යක්ෂමව භාවිත වේ. ජලයේද කාර්යක්ෂමව භාවිත වේ. හරි.
ඊළඟ 9 උස්ගස් උග්ගස් නෙමෙයි උස්ගස් 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 සුළම් බාධක ලෙස ක්‍රියා කරයි. සුළම් බාධක ලෙස ක්‍රියා කරයි. උස්ගස් සුළම් බාධක ලෙස ක්‍රියා කරයි. හරි 9 ඒ හරි ඊළඟ 10 පරිසර උෂ්ණත්වය යාමනය කරයි. 10 පරිසර උෂ්ණත්වය යාමනය කරයි. පරිසර උෂ්ණත්වය යාමනය කරයි. හරි පරිසර උෂ්ණත්වය යාමනය කරයි. ඊට 11 පාංශු ජීවීන්ට හිතකර තත්ත්ව ඇති වේ. 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 right 12 වායව පරිසරය කාර්යක්ෂම වූ පරිහරණය කරයි. වායව පරිසරය කාර්යක්ෂම වූ පරිහරණය කරයි. අපිට පුළුවන් ඒ යටතේ ඕනනම් චුටි පැහැදිලි කිරීමක් ලියා ගන්න. අපි ඕනනම් තර ලකුණක් දාලා ලියමු. වායව පරිසරය කාර්යක්ෂම පරිහරණය කරයි කියන එකට අපි ලියමු පැහැදිලි කිරීමක්. දාන්න යටින් තර ලකුණ විවිධ උස මට්ටම් වල විවිධ උස මට්ටම් වල විවිධ උස මට්ටම් වල ශාක පැවතීම මිට හේතු වේ. ශාක පැවතීම මිට හේතු වේ. ශාක පැවතීම මිට හේතු වේ. හරි 13 අවසානයක දැව හා ඉන්ධන ලබාගත හැකි වේ. දැව හා ඉන්ධන ලබාගත හැකි වේ. දැව හා ඉන්ධන ලබාගත හැකි වේ. හරි පැහැදිලි නේද? එතකොට ඒ අපි කතා කළේ ඔන්න පොතේ කෘෂි වන වගාවක කාර්යභාරය. කාර්යභාරය කියන්නේ මම නැවත ඉතින් කිව්වොත් වාසි වැදගත්කම් ප්‍රතිලාභ ඔය කියන ටිකම තමයි ඔය කතා කළේ. හරි ඊළඟට දීලා තියෙන මාතෘකාවක් පාලට කෘෂි වන වගාවක් තිරසර කෘෂි කර්මාන්තය තහවුරු කරන ආකාරය කියලා. චුටි මාතෘකාවක්. අනිත් ඒකේ එක විදිහක් දීලා තියෙනවා. පුතේ මේ ක්‍රමයේදී අපි යෙදවුම් අවමව තමයි භාවිත කරන්නේ. හරි යෙදවුම් අවමව බොහෝ විට බාහිර යෙදවුම් අවම. හරි අපි ඒ පද්ධතිය තුලම නිෂ්පාදනය වෙන දේවල් වලින් සමහර විට පොහොර වගේ දේවල් කාබනික පොහොර හදලා නිෂ්පාදිත කරන්න පුළුවන්. අපි බාහිරින් යෙදවුම් වගේ දේවල් යොදන්නේ හරිම අඩුවෙන්. පැහැදිලිද? එකක්. ඊළඟට පාලන කටයුතු අවම වීම. හරි විශේෂයෙන් පලිබෝධ පාලනය වගේ දේවල් අපි අවමව තමයි මේකෙදි සිද්ධ කරන්නේ. ඒ වගේම හැකිතරම් ස්වභාවික වනාන්තර ආරක්ෂා වන පරිදි භෝග පගා කිරීම. හරි කියන්නේ ස්වභාවික වනාන්තරයක තියෙන තත්ත්වය ආරක්ෂා වන විදිහට අපි භෝග වගා කිරීම කරනවා කියනවා. ඊළඟට ස්ථරීකරණය. පුතේ ස්ථරීකරණය කියන්නේ මෙන්න මේක. අර විවිධ උස මට්ටම් වල ශාක වියන් සහිත භෝග වගා කිරීම අපි කියන ස්ථරීකරණය කියලා මතක තියාගන්න. ස්ට්‍රාටා විදිහට. ඉංග්‍රීසියෙන් අපි ස්ට්‍රාටා කියලා කියනවා. හරි. විවිධ උස මට්ටම් වල ශාක වියන්. හරි. මේකට කියන්නේ ශාක වියන. පුතේ මේකට කියන්නේ මොකක්ද අපි? ශාක වියන කියලා කියන්නේ. එහෙනම් විවිධ උස මට්ටම් වල ශාක වියන් සහිත භෝග වගා කරනවා. ඒකට අපි කියනවා ස්ථරීකරණයක් කියලා. ඒ ස්ථරීකරණයෙන් හරි ස්ථරීකරණයෙන් අපිට තිරසාර භාවයට ළඟා වෙන්න පුළුවන් කියලා. ඒක අපි කතා කළා ස්ථරීකරණයේ තියෙන වැදගත්කම. මේ පැත්තෙන් ස්ථරීකරණය වෙනකොට අපිට නොපෙනෙන පැත්තෙනුත් මතක තියාගන්න ස්ථරීකරණය වෙනවා. ඒ කියන්නේ මූල පද්ධතියේ ස්ථරීකරණයක් වෙනවා. හරි. මාතෘකාව දිවෙ නෑ නේද අපි ලියන්න මාතෘකාව
කෘෂි වන වගාවක් තිරසර කෘෂිකර්මාන්තය කෘෂි වන වගාවක් තිරසර කෘෂිකර්මාන්තය තහවුරු කරන ආකාරය තහවුරු කරන ආකාරය right ගන්න පළවෙනි එක මම හිතන්නේ යෙදවුම් කියන එකට චුටේ උපමාවක්ද හරි මොකක් හරි විශේෂණයක් නේ උපමාවක් නෙමෙයි නාම විශේෂණයක් එකතු කරනවා ලියන්න කෘෂි යෙදවුම් අවම ප්‍රමාණයක් භාවිත කිරීම කෘෂි යෙදවුම් අවම ප්‍රමාණයක් භාවිත කිරීම කෘෂි යෙදවුම් අවම ප්‍රමාණයක් භාවිත කිරීම උදාහරණ කියලා ලියන්න පුළුවන් ඔයාලට පොහොර පලිබෝධනාශක ඒ වගේ දේවල් පොහොර පලිබෝධනාශක ඊළඟ දෙවෙනි එක ලියන්න දෙවෙනි එක පාලන කටයුතු අවම වීම පාලන කටයුතු අවම වීම පාලන කටයුතු අවම වීම හරි තුන්වෙනි එක හැකිතරම් ස්වාභාවික වනාන්තර ආරක්ෂාවන පරිදි ඔතන ස්වාභාවික වනාන්තර කියන්නේ ස්වභාවික වනාන්තරයක මූල ධර්ම කියන වගේ අදහසක් තියෙන්නේ ආරක්ෂාවන පරිදි භෝග වගා කිරීම ඕනනම් උදාහරණයක් විදිහට ලියන්න පාංශු කාදනය අවම වන ලෙස හරි හතර ස්ථරීකරණය වන පරිදි භෝග වගා කිරීම ස්ථරීකරණය වන පරිදි භෝග වගා කිරීම මේක කලින් කොහෙදී හරි ස්ථරීකරණය කියන එකක් මම ඉගෙනුවා මතකද ඔයාලට ස්ථරීකරණය උගන්වන්නේ මට මතක තියෙන විදිහට අපි බීජ සුප්තතාව ඉවත් කිරීමේදී කතා කරනවා අවසාන ක්‍රමයේ වගේ මට මතක කතා කළේ එතනදී අපි ගොඩක් දුරට කරන්නේ ස්ථරීකරණයේදී බීජ සහ ඔය වැලි වගේ දෙයක් තට්ටු විදිහට මාරුවෙන් මාරුවට අහුරනවා මතකද එහෙම එකක් මම දීලා ඇති සමහර විට බලන්න හරි එතනක් තියෙන්නේ නේ තට්ටු කියන අදහස ස්ථරීකරණය මෙතන කියන්නේ විවිධ උස් මට්ටම් වල පවතින ශාකවියන් සහිත භෝග වගා කිරීමක් කරනවා. පැහැදිලිද? ඒතර ඒකයි ලියන්න දෙන්න ඕනේ නේද? ඔළුවේ තියාගන්න පුළුවන් ස්ථරීකරණයක් කියන්නේ මොකද්ද? අවශ්‍ය කෙනෙක් නෝට් එකක් දාගන්න. හරි ශාක විවිධ උස් මට්ටම් වල පවතින ශාකවියන්. හරි නැත්නම් විවිධ උස් මට්ටම් වල ශාකවියන් පැවතීම. විවිධ උස් මට්ටම් වල ශාකවියන් කියන්නේ මේක. කැනොපි කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. කැනොපි ශාකවියන්. පාවිච්චි කෙරේ. හරි. ඔන්න අපි මේ කතා කළේ පුතේ කොහොමද කෘෂි වන වගා පද්ධතියක් තුළින් අපි පෙරසාරභාවය අත්පත් කරගන්නේ කියන එක. හරි. එතනින් කෘෂි වන වගාව කියන කොටස ඉවර වෙනවා. ඊළඟ මේකේ පොඩ්ඩක් මාතෘකාව එහෙම වෙලා කියන්නේ ඊළඟ පිටුවට උඩට පැනලා ලියා ගන්න මාතෘකාව උඩරට ගෙවතු වගාව.
උඩරට ගෙවතු වගාව. මං කිව්වා මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා පුතේ කැන්ඩියන් හෝම් ගාඩන්ස්. උඩරට කියන අදහස අපි ගන්න කැන්ඩියන්. හරි කැන්ඩියන්. කැන්ඩියන් හෝම් ගාඩන්ස් උඩරට ගෙවතු වගාව. හරි උඩරට ගෙවතු වගාව. ඒතර මේක ගත්තාම බොහෝ දුරට ඉතින් කෘෂිවන වගාවට ඇත්තටම සමාන තත්වයක් තමයි තියෙන්නේ. නමුත් මේක අපි කියනවා ලංකාවේ යම් විශේෂ ප්‍රදේශයකට පුතේ සීමා වෙලා තියෙනවා. නෑ තාම කවුරුත් ඇවිල්ලා නෑ. හරි. ඒතර මේ උඩරට ගෙවතු වගාව කියන එක පුතේ ලංකාවේ හැම ප්‍රදේශයකම මෙහෙම ව්‍යාප්ත වෙලා නෑ. ප්‍රදේශ වශයෙන් ගත්තොත් අපි කියනවා නුවර හරි නුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා. එතන මාතලේ පැත්තේ තියෙනවා. ඊට අමතරව කුරුණෑගල පුතේ දැන් කුරුණෑගල ගත්තම උතන පොඩ්ඩක් ඔයාලා මාවතගම පැත්තට ගිහිල්ලා තියෙනවා නේද? මාවතගම ඒ එතනින් එහාට කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති වෙන සීමාවත් පොඩි කඳුකර ස්වභාවයක් තියෙන යා වියලි දේශගුණික තෙත් දේශගුණික තත්ත්වයක් දෙන ප්‍රදේශයක් අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය කියන පැතිවල අපි කියනවා මෙන්න මේ සංකල්පය මේ උඩරට ගෙවතු වගා සංකල්පය භාවිත කරලා තියෙනවා තමන්ගේ ගෙවත්ත තුල. හරි තමන්ගේ ගෙවත්ත තුල. ඒතර මේකේ ලක්ෂණ ටිකක් තියෙනවා අපි ලක්ෂණ වලට වෙනම එමු. ඔය මූලික හැඳින්වීම සටහන් කරගෙන. රයිට්. එන්න මේ විදිහට ලියාගමු. මේ ඊටා වැදගත් සාම්ප්‍රදායික කෘෂිවන වගා පද්ධතියකේ. ඒකත් මම අර කිව්වේ කෘෂිවන වගා පද්ධතියකටම සමාන ක්‍රමවේදයක්. සාම්ප්‍රදායික කෘෂිවන වගා පද්ධතියකේ. නමුත් ඒක අපි වෙනම එකක් විදිහට කතා කරන්නේ. සාම්ප්‍රදායික කෘෂිවන වගා පද්ධතිය. මේ ප්‍රධාන වශයෙන් අතරමැදි තෙත් හා මැදරට තෙත් හා අතරමැදි තෙත් කියලා එකක් නැහැනේ. ඒ මොකක්ද කිව්වේ මම? හරි මැදරට තෙත් හා මැදරට අතරමැදි එහෙමයි වෙන්න ඕනේ. මැදරට තෙත් හා මැදරට අතරමැදි කලාපයන්හි වරහන් ඇතුලේ ඔය දිස්ත්‍රික්ක ටික ලියා ගන්න. නුවර මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල නුවර මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල වරහන් වහන්න බෑවුම් භූමි ආශ්‍රිතව දැකිය හැකිය. බෑවුම් භූමි ආශ්‍රිතව දැකිය හැකිය. පැහැදිලි නේද? එතකොට ඒක කොයි වගේ පැතිවලද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එක. එතකොට මේක මතක තියාගන්න අපේ සාම්ප්‍රදායික ගෙවත්තේ අපේ අතීත ගෙවත්ත තුල ඔය කියන ප්‍රදේශවල අපේ අතීත ගෙවත්ත තුල අපිට දැක ගන්න පුළුවන් වුණ වගා රටාවක්. මේක අමුතුවෙන් මේ මෑත කාලේ ඉන්න කෘෂි විශේෂඥයෝ හොයාගත්ත ක්‍රමවේදයක් නෙමෙයි. එදා ඉඳලා අපේ ගෙවත්තේ තිබුණු වඩා සමතුලිත, වඩා සමබර, වඩා පරිසර හිතකාමී ගෙවතු වගා ක්‍රමවේදයක්. පැහැදිලිද? right. අපි බලමු පුතේ උඩරට ගෙවත්තක මොන වගේ ලක්ෂණද තියෙන්නේ කියලා. right. ලියන්න උඩරට ගෙවතු වගාවේ ලක්ෂණ. උඩරට ගෙවතු වගාවේ ලක්ෂණ. උඩරට ගෙවතු වගාවේ ලක්ෂණ. හරි. එතකොට පුතේ බොහෝ දුරට මම කියවන්නේ මේක අපි පැහැදිලි කිරීමේදීත් කියනවනේ මේකත් කෘෂිවන වගා පද්ධතියක්ම කියනවා. නේද? ඒ කියන්නේ කෘෂිවන වගා පද්ධතියක තියෙන මේ මූලික ලක්ෂණ මේ තුලක් තියෙනවා. හැබැයි මම කියවනේ කෘෂිවන වගා පද්ධතිය කියන සංකල්පය මේ මෑත කාලීන වෙන එකක්. හරි? ඒක මෑත කාලීනව හඳුන්වා දුන්න එකක්.
උඩරට ගෙවතු වගාව කියන එක එහෙම හඳුන්වා දුන්න දෙයක් නෙමෙයි. මේක අපේ මම අර කලිනුත් කිව්වේ සාම්ප්‍රදායිකව තිබුණු ක්‍රමවේදයක්. තේරුණා නේද? right. ඉතින් මොනවද මේකේ තියෙන ලක්ෂණ? මේකෙත් කියනවා අපි බහුවාර්ෂික භෝග මත පදනම් වෙන නැත්නම් බහුවාර්ෂික භෝග මේකේ තියෙනවා. හරි. ඒ වගේම අධික ශාක විවිධත්වයක් සහ සංකීර්ණ සැකැස්මක් තියෙනවා. සංකීර්ණ සැකැස්මක් කියලා කියන්නේ බොහෝ දුරට අර වගේ මේ වගේ නේද? ස්තර විදිහට හැම ස්තරයක්ම භාවිත වෙන විදිහට අපි භෝග වගා කරලා තියෙනවා. ඒ වගේම ආර්ථික වැදගත් වන නිෂ්පාදන පළතුරු දැව හා ඉන්ධන සඳහා වවන භෝග. ඒ හැම එකක්ම තියෙනවා. හරි. උදාහරණ ටික මම කියන්න යන්නේ නැහැ. අපි ලියාගමු ඒ ටික වෙනම. හරි. මෙන්න තියෙනවා පොතේ මම ඒකට රූප සටහනක් දාලා මේ බලන්නකෝ. හරි. දැන් උස මට්ටමත් එක්ක නේද මීටර 40 උඩම උස තියෙන්නේ. හරි. එතකොට මේ පැත්තට පළල පැත්තටත් වෙනම දාලා තියෙනවා. බලන්නකෝ ඔයාලට පේනවා. හරි. එක එක උස මට්ටම් වල ශාක තියෙනවා නේද? ඔක්කොම ඉංග්‍රීසියෙන් හැබැයි තියෙන්නේ. ඔයාලට සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට උඩ උසටම වැවෙන ශාක විදිහට උතල තියෙන්නේ කොකනට්. කොකනට් කියන්නේ පොල්නේ. ඊට පස්සේ ඇරිකා කියලා කියන්නේ පොතේ මේ පුවක්. හරි. පුවක් විශේෂ. ඊට පස්සේ ජැක් මැංගෝ ඒ කියන්නේ පොස් අම වගේ පළතුරු ශාක තියෙනවා. ඊළඟට දැවමේ ශාක ගත්තාම මැහෝගනි වගේ දැවමේ ශාක තියෙනවා. ඊට පස්සේ ඊට පල්ලෙහ මට්ටම ගත්තාම ඇවකාඩෝ රඹුටන් වගේ පළතුරු වර්ග ඇවකාඩෝ කියන්නේ අලිගැට පේන. ඊට පස්සේ ඒ මට්ටමටම සමානව වර්ධනය වෙනවා ක්ලෝව් නට්මෙග්. ක්ලෝව් කියලා කියන්නේ කරාඹු. නට්මෙග් කියලා කියන්නේ සාදික්කා වලට පොතේ. හරි නට්මෙග් කියලා කියන්නේ සාදික්කා මතක තියාගන්න. ඊට පස්සේ ගම්මිරිස් තියෙනවා පෙපර් කියන්නේ ගම්මිරිස්. ඒ මට්ටමට ගියපුවම ඊට පස්සේ පල්ලෙහැම මට්ටමට එනකොට ඔන්න තියෙනවා තව බනානා කියන්නේ කෙසෙල් වල දාන්නවා. හරි ඊට අමතරව මෙඩිසිනල් ප්ලාන්ට්ස් තියෙනවා කියනවා. ඒ කියන්නේ ඖෂධීය පැලෑටි. හරි ඊට පස්සේ ඒ මට්ටමට වෙනකොට තව ෆීල්ඩ් ක්‍රොප්ස් ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ භෝග. හරි නොයෙකුත් ධාන්‍ය වර්ග තියෙන පුළුවන් බඩේනිදු අනම්මනම් ඒ වගේ ධාන්‍ය වර්ග. ඊට අමතරව තව තියෙනවා ස්පයිසස් කියන්නේ තව කුළුබඩු භෝග වර්ග. නේ පොඩි පොඩි කුළුබඩු භෝග වර්ග තියෙන්න පුළුවන්. ඒක ඔයාලට පේනවා. හරි මේක නේද? දත්තහම පුදුම විවිධත්වයක් තියෙන ගෙවත්තක් නේ. මේකේ නැති දෙයක් නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ ගෙවත්තේ පුතේ නැති දෙයක් නෑ. සාමාන්‍යයෙන් අපි කියනවා අපි ඉගෙන ගත්ත කාලේ අපිටත් කියලා දුන්නේ. හරි මේ ගෙවත්තක මෙවැනි ගෙවත්තක ජීවත් වෙන ඒ පවුලකට බොහෝ දුරට කඩෙන් මිලදී ගන්න වෙන දේවල් දෙකක් තුනක් තමයි තියෙන්නේ. හරි බොහෝ දුරට දෙකක් තියෙනවා මොනව නැත්තත්. හරි එකක් තමයි ලුණු. හරි මේ ගෙවත්තේ ජීවත් වෙන ඒ පවුලක උදවියට වෙළඳ පොලෙන් මිලදී ගන්න වෙනවා ලුණු. මොකද මේකේ ලුණු හදන්නේ නේද? මේකේ මේ ලුණු ලේවායක් නැහැ. ඒක නිසා ඉතින් ලුණු නැතුව කන්නත් බෑනේ. දන්නවනේ ලුණු නැතුව කොහොමද රංගේ කියලා කන්න බෑනේ. මේ ලුණු වැඩි වුණොත් කොහොම හරි කන්න පුළුවන්. මම නම් කියන්නේ. හරි. ලුණු වැඩි වුණොත් කොහොම හරි කෑගේ. ලුණු නැතුව නම් ඉතින් කන්න බෑ. ඊට වඩා වතුර ටිකක් බීලා නිකන් ඉන්න එකනේ. ලුණු නැතුව කන්න බෑ. හරි. එහෙනම් මේ ගෙවත්තේ ඉන්න අයට ලුණු ඔන්න කඩෙන් ගන්න වෙනවා. ඊට අමතරව ඉතින් තේ සීනි හැම දාලා බොනවා නම් ඉතින් සීනි අරගන්න වෙනවා. හරි. හැබැයි සමහර අවස්ථා තියෙනවා. සමහර ගෙවත් වල සමහරට කිතුල් වගේ ගසුත් තියෙනවා. ඉතින් ඒ වගේ කිතුල් පැණි අරගෙන සමහර ඒ වගේ පොල් ගස් වලින් පොල් පැණි අරගෙන හකුරු හදාගෙන භාවිත කරන අවස්ථාත් තියෙනවා. හරි. හැබැයි ওই මොන දේ කිව්වත් ලුණු නම් බෑ පුතේ. හරි. ලුණු හදන්න ඉතින් අමාරුයි. ඒක නිසා ලුණු කඩෙන් අරගෙන එන්න වෙනවා. ඒ හැරුණාම ජීවත් වෙන්න ඕන. ඔයාලා හිතයි නෑ මේකේ කොත්තු නෑ රයිස් නෑ. ඒක හරි අත්‍යවශ්‍ය දේවල් නෙමෙයිනේ. නේද? මේකේ කොත්තු නෑ රයිස් නෑ. තව මේකේ පීසා නෑ. හරි ඒව ඕනේ නෑනේ අපිට ඒව නැතුව ජීවත් වෙන්න බැරිද? මේ අපුරුට ජීවත් වෙන්නේ අපි පීසා කන්නේ නැතුව නේද? කවුද පීසා කාලාද අපි? මම ඔයාලට කියලා ඉතින් මං ජීවිතේටම පීසා කෑවේ. මට අවුරුදු 24ක් විතර වෙනකල් මම පීසා කාලා නේද? ඔයාලා සමහරට කාලා ඇත්තේ. බොරුවට මම මේ කියන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ මම ඉපදුන දවසේ ඉඳලා ඔයාලා දන්නවද? මම ඉපදුන දවසේ අපේ අම්මලා මට පීසා දුන්නේ. හරි.
එතනින්ම කියනවා බොරු මොකද ඉපදුන දවසේ කොහොමද පීසා දෙන්නේ නැහැ නේද? මුල් මාස කීපෙම කෙලින දෙන්නේ. ඇත්තටම අපි ජීවත් වුණේ හරිම සරල පවුලක් තුළ සරල ජීවිතයක් ගත කළේ පොඩි කාලේ ගමක දැනටත් එහෙම තමයි. දැනටත් සරලයි. හරි. පීසා කියනේවත් කාලා නැහැ. හරි. පීසා කියනේවත් කාලා තිබුණේ නැහැ. කැම්පස් එකේවත් කාලා තිබුණේ නැහැ පුතේ. ඒ කැම්පස් එකේ අවුරුදු 4ටම කාලා තිබුණේ නැහැ. හරි. ඔය පීසා කියනේවා කන්න ගත්තේ මම CIC එකේ වැඩ කරනකොට. මවට කියලා ඇති. හරි. CIC එකේ වැඩ කරනකොට ඔය රෑට මන්ත් එන්ඩ් එකේදී මාසේ අවසාන කාලෙදී වැඩ වැඩි ඉතින්. මොනිකුත් වැඩ තියෙනවා. ඉතින් ඒකට රෑට නැවතිලා සමහරවිට නැවතලා රෑ 10 12 වෙනකලුත් වැඩ කරනවා. ඒතකොට ඉතින් ඔන්න හරි ලොක්කෝ ඕඩර් කරනවා පීසා. හරි තව ඔය තියෙනවා සබ්මැරීන් කියලා જાතියකුත් වෙනවා. ඔයාලා දන්නවත් දන්නේ. ඔයාලත් මම වගේ වෙන්නේ නැති සමහර විට. හරි සබ්මැරීන් කියලා මේ දිග බනිස් එකක් වගේ එකක්. එකක් ආපුවම ඉතින් හොඳ ගණන්. හරි. ඉතින් මේ CIC එකේදී තමයි අත්‍තරම ගෑවේ. CIC එකෙන් ආවට පස්සේ ආයෙ කෑවෙත් නැහැ. ඒකත් කියන්න ඕනේ. හරි CIC එකෙන් ආවට පස්සේ ආයෙ කන්න හම්බුනේ නැහැ. මොකද මම දන්න විදිහට මේ ආවට එහෙම හොඳයි කියලා කියන තැනක් නැහැ. එහෙම ආසාවටවත් ගිහිල්ලා කන්න. කුරුණෑගලම යන්න ඕනේ. ඉතින් කුරුණෑගල යනකොට ওই පීසා කන්න බලන කුරුණෑගල යන්නේ නැහැනේ. මොකක් හරි වැඩකට යන්නේ. දැන් ඒ වැඩේ වෙන්නේ නැහැ. හරි. ඉතින් පීසා කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. හරි. අර ආසාවට වගේ ආහාරයට ගන්න පුළුවන් කලාතුරකින් ගන්න පුළුවන්. ඒවා නිතර කන්නත් හොඳ නැති කෑම. හරි. ඉතින් පීසා ඒ කාලේ කොහොමද තිබුණේ නැනේ පුතේ. ඒක නිසා ඒව හම්බුන්නේ ඒක හරි. හැබැයි අපිට ජීවත් වෙන්න අවශ්‍ය සියලු අනිකුත් දේවල් ටික. ඒ අනිකුත් මූලික ආහාර ද්‍රව්‍ය ටික අඩුවක් නැතිව ඒ අපිට ඕන හැම ඖෂධයක්ම සමහර විට අඩුවක් නැතිව මේ ගෙවත්ත තුල තිබුණා. මතක තියාගන්න. හරිද? right. එහෙනම් අපි පොඩි පැහැදිලි කිරීමක් නේද? ඔතන අර මුලින් කතා කරපු ලක්ෂණ ටික ලියාගෙන එමු. ලක්ෂණ ටික ලියලා මම ඔයාලට හැකි අයුරින් මේ රූප සටහන ඇඳගන්න අවස්ථාවක් දෙන්නම්. ඔයාලා සිංහලෙන් ලියාගෙන මතකයි නේද? ඔය කියපු ඉංග්‍රීසි නම් වචනවල සිංහල නම් ටික. මම නැවත වතාවක් කියන්නම් රූපයට ඇවිල්ලා. හරි. ලිව්වේ නෑ නේද අපි මේක එක ලක්ෂණයක්වත්? අයියෝ ඒ මොකද මේ? හරි. ගන්න පුතේ මාතෘකාව උඩරට ගෙවතු වගාවේ ලක්ෂණ. උඩරට ගෙවතු වගාවේ ලක්ෂණ. උඩරට ගෙවතු වගාවේ ලක්ෂණ. right. ලියන්න පළවෙනි එක බහුවාර්ෂික භෝග පදනම් වී ඇත. බහුවාර්ෂික භෝග පදනම් වී ඇත. බහුවාර්ෂික භෝග පදනම් වී ඇත. දෙක අධික ශාක විවිධත්වයක් සහ අධික ශාක විවිධත්වයක් සහ සංකීර්ණ සැකැස්මක් ඇත. සංකීර්ණ සැකැස්මක් ඇත. සංකීර්ණ සැකැස්මක් ඇත. තුන ආර්ථිකව වැදගත් වන ආර්ථිකව වැදගත් වන ආර්ථිකව වැදගත් වන ආර්ථිකව වැදගත් වන නිෂ්පාදන කමාවක් පළතුරු දැව හා ඉන්ධන සඳහා වවන භෝගවලින් දැව හා ඉන්ධන සඳහා වවන භෝගවලින් දැව හා ඉන්ධන සඳහා වවන භෝගවලින් යුක්ත වීම
යුක්ත වීම. සතේ උදාහරණ කියලා මේ ටික ලියාගෙන ඇති වෙයි නේද? උදාහරණ කියලා මේ ටික ලියාගෙන මේ රූපයක් අඳගන්න.
හරි ඉංග්‍රීසි වචන මතක නැද්ද? අද සාමාන්‍ය කොකනට් එරිකා ජැක් මැංගෝ ඒවා උලක් නැන්නේ මැහෝගනිම තමා. මැහෝගනි වැනි දවශාක කියලා ලියවන හරි. ඊට පස්සේ අවකාඩෝ දන්න රඹුටන් කොහොමත් රඹුටන්මනේ. ඊට පස්සේ ක්ලෝව් නට් මේක තමයි මම හිතන්නේ ඔයාලට ගොඩක් දුරට අලුත් නම් දෙකක් විදිහට වුණොත් ක්ලෝව් කියන්නේ කරාඹු නට්මෙක් කියන්නේ සාදික්ක අහලා තියෙනවනේ සාදික්ක. මෙඩිසිනල් ප්ලාන්ට්ස් කියන්නේ ඖෂධීය පැල ඇටි. ෆීල්ඩ් ක්‍රොප්ස් කියන්නේ ශේෂ්ත්‍ර භෝග ස්පයිසස් බනාන දන්නවනේ ස්පයිසස් කියන්නේ දන්නවනේ එකක් කුළුබඩුනේ. ස්පයිසස් කියන්නේ කුළුබඩු. රයිට් හරිද? තව තියෙනවද? රයිට් පුතේ අපි එහෙනම් ඊළඟ ලක්ෂණයට යමු නේද? බලන්න 4 කියනවා ආර්ථික වාසිවලට අමතරව සුවිශේෂී පාරිසරික සේවාවන්ද සැපයීම. හරි. ගොඩක් දුරට එකම කාරණා පුතේ මේ නැවත නැවත කියාගෙන යන්නේ මේ ගොඩක් දේවල් අපි කලින් එකෙත් කතා කළා. ඒක නිසා දැන් එතන උදාහරණ දිහා බලපුවම ඔයාලට පේනවා ජෛව විවිධත්වයේ සංරක්ෂණය වෙනවා. ඊට පස්සේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වෙනවා. ඒ වගේම භූමියේ පැවැත්ම, ඒ කියන්නේ පාංශු හායනය වගේ දේවල් වළක්වා ගන්න පුළුවන්. හරි. දේවා. ඊළඟට පස්වෙනි එක කෘෂිකාර්මික වනවගාවල සම්මිශ්‍රණය කියන්නේ. හරි. එතනට කෘෂිකාර්මික අපි කෘෂි වනවගා කියන එක ඒකෙම මිශ්‍රණයක්. ඒකෙම ලක්ෂණ මෙතන තියෙනවා. හැදෙලිද? හැබැයි අර කෘෂි වනවගාවක සමහර විට පුතේ ඖෂධීය පැලෑටි වගේ දේවල් ඒවා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. මතක තියාගන්න. කෘෂි වනවගාවක ඖෂධීය දේවල් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද කෘෂි වනවගාවක් කියන්නේ එක වගා ශේෂ්ත්‍රයකම කරන දෙයක්. මම කලිනුත් කිව්වනේ. උඩරට ගෙවතු වගාව කියන්නේ ඒක අපේ ගෙවත්ත. හරිද? අපි ගෙවත්තේ කරන වගාව. ඒතර ගෙවත්තේ ගොඩක් දුරට අපිට ඕන සියලු දේ එදිනදා ජීවිතයට අවශ්‍ය වෙන සියලු දේ ගෙවත්තක හදාගන්න පුළුවන් සියලු දේ අන්තර්ගත වෙනවා. මම කලිනුත් පැහැදිලි කළානේ අපිට ලුණු වගේ දෙයක් හැරුණාම මේකෙන් අපේ ජීවිතේ අරගෙන යන්න අවශ්‍ය සියලු දේ ලැබෙනවා. පැහැදිලිද? මේකේ අපි දැන් අපි කියවනේ මේක බෑවුම් සහිත භූමියකනේ වෙන්නේ කියලානේ. ඒක දැන් බෑවුමේ පුතේ කොහොම ගිහම පල්ලහැම කොටස තියෙනවද? පල්ලහැ කොටස කියලා කියන්නේ කුඹුරු. හරි ඔය වත්තේ පල්ලහැ කියලා කියන්නේ මොකද්ද? කුඹුරු. දැන් ඇත්තටම අපේ ගෙදර ගත්තොත් පුතේ අපේ ගෙදර දැන් ගේ තියෙනවා ඊට පස්සේ වත්ත පල්ලහැට ගිහම වත්ත පල්ලහැ කුඹුරු තියෙන්නේ. අපේ වත්තෙත් තියෙන කුඹුරු දැන් වගා කරන්නේ නැති වුණාට ඒවා හරි ඒක ඉඩමක් විදියට අරගෙන තිබුණාට ඒ වත්ත පල්ලහැට වෙන්න ඒ කියන්නේ පොඩි බෑවුමක් තියෙන. අපේ ගේ ඉඳලා වත්ත මේ පල්ලහැ පැත්තට යන පොඩි බෑවුමක් තියෙන. හරිද? මම කියන්නේ එතන උඩරට ගෙවතු වගා සංකල්පය තියෙනවා කියලා. නමුත් දැන් ඔය සිස්ටම් එකට උනත්
යනකොට පල්ලෙහැම කොටස තියෙන්නේ මොනවද? කුඹුරු තියෙන්නේ. ඒතර ඒ කුඹුරු වල වී වගාවක් වෙනවා. හරි. සමහරට ඔයාලගේ ගෙවලුත් ඇති. වත්තේ කෙළවර කුඹුරු තියෙන්නේ. වත්තේ පල්ලෙහැ කෙළවර කුඹුරු සමහර වතු තියෙනවා. හරි වත්තේම කුඹුරු තියෙනවා. ඒතර ඒ කුඹුරු වල වගා කිරීමක් කරනවා. පැහැදිලිද? ඔයාලට ඔයාලගේ ඥාතිය වෙන කවුරු හරි ওই පැත්තේ ඉන්නවා නම් මාතලේ පැත්තට දෙන්න, මාවතගම සයිඩ් එකට සමහර විට වෙන්න, ගලගෙදර, මහනුවර, හරි නුවර පැත්තට වෙන්න, මහනුවර නුවර කියන එකක් චුට්ටක් ගිහිල්ලා බලන්න ඔය සංකල්ප සමහර විට ඒකේ වතුවල ටික ටික හරි තවමත් තියෙන්න පුළුවන්. රයිට්. ඊළඟට ලැබෙන නිෂ්පාදන විවිධයි කියන්න දෙයක් නැහැ නේ. ඉතින් ආර්ථික වශයෙන් අසාර්ථක වීමට ඇති ඉඩකඩ අඩුයි. අර අවදානම අඩමානය අඩුයි. බොහෝ විට පවුලේ අවශ්‍යතාව සඳහා වගා කරන අතර අලෙවි කිරීමද සිදු වෙන්න පුළුවන්. කියන්නේ අතිරික්ත අස්වැන්නක් තිබුණොත් ඒ අතිරික්ත අස්වැන්න අලෙවි වීමක් කරන්න පුළුවන්. බෑවුම් සහිත භූමියේ සත්ව ආහාර සඳහා භෝග වගා කිරීම. ඒ කියන්නේ බෑවුමේ සමහරට අපි තනකොළ වගේ දේවල් වගා කිරීම කරනවා. දැඩි හිරු රැස් වලට ඔරොත්තු දෙන ලෙස හා වර්ෂාපතනයට ඔරොත්තු දෙන ආකාරයට යටි රෝපණය ක්‍රමවත් කර ඇත. හරිද? ඒ කියන්නේ අපි යටටම පල්ලෙහැම ස්තරයට දාලා තියෙනවා අපි යටි රෝපණයක්. හරි. ඒතර මේ යටි රෝපණය තියෙන්නේ විශේෂයෙන්ම පොළොවට අධික හිරුවෙලිය වැටෙන එක වළක්වන්න. ඇයි පුතේ පොළොවට හිරුවෙලිය වැටෙන එක වළක්වන්නේ? එතකොට පොළොව රත් වෙන එක අඩු වෙලා ජලයේ වාෂ්පීකරණය වෙන ප්‍රමාණය අඩු වෙනවා නේ. එතකොට පසේ ජලය සංරක්ෂණය වෙනවා. ඒ වගේම වැහි බින්දු කෙලින්ම පොළොවේ වැටෙන්නේ නැහැ නේද? ඒතර ඒත් එක්ක පාංශු කාදනය වගේ දේවල් අපිට අඩු කරගන්න පුළුවන්. එහෙනම් යටි රෝපණය කියන එක මේකේ තවත් මූලික ලක්ෂණයක් මතක තියාගන්න. රයිට්. අපි එහෙනම් 4 ඉඳලා 10 වෙනි එක දක්වා ඔය කරුණු ටිකත් සටහන් කරගමු. ලියන්න අංක 4 දාලා ආර්ථික වාසිවලට අමතරව සුවිශේෂී පාරිසරික සේවාවන්ද සැපයීම උදාහරණ කියලා ලියන්න. ජෛව විවිධත්වයේ සංරක්ෂණය කමාවක් ජල පෝෂක ප්‍රදේශවල හා භූමියේ පැවැත්ම. හරි. ඊළඟට පුතේ 5 වෙනි එක ලියමු අපි. කෘෂිකාර්මික වන වගාවල සම්මිශ්‍රණයකි. හය ලැබෙන නිෂ්පාදන විවිධය. හරි. ලැබෙන නිෂ්පාදන විවිධය. එළවලුද, පළතුරුද, කුළුබඩු වර්ගද, ඖෂධ වර්ගද හැමදේම ලැබෙනවා. පැහැදිලිද? ලැබෙන නිෂ්පාදන විවිධය. 4 ඉඳලා යාගන්න
එලා ඔවුන්ට කියන්න නෑනේ 21 ළමයි එනවද? මම එයාලා මෙහෙමයි එයාලා එහා පැත්තේ ක්ලාස් එකේ ටියුට් ගන්න යන ගමන් ඔය එන්නේ. ඒ කියන්නේ මම ටියුට් එක තාම තිබ්බා කියලා කිව්වේ නෑ. ඔව්. එයාලට මම වෙන දවසක එන්න තියන්න ගැටලුවක් නෑ. දැන් මට අද තමයි ගොඩක් දුරට ටියුට් අද නැත්තම් හෙට උදේ තමයි ටියුට් ගේන්න වෙන්නේ. එතකොට මේ මම එයාලට කියන්න. හරි හරි. ඔව් ඔව් මම එහෙම තමයි දැන් ඒ වෙලාව ළමයි එන්නේ මේ මම හිතන්නේ එහා පැත්තේ ක්ලාස් එකේ ටියුට් අද ගන්න එන්න කියලා මොනවා හරි අපි අද ඉන්නේ. ඒ ගමන් තමයි එන්නේ. හරි. හරි සරලයි. හරිද පුතේ? එතකොට 6 වෙනි එක ලිව්වා. 7ත් ඔයාලා ලියන්න නැතිනේ. 8 වෙනි එක ලිව්වද? බොහෝ විට පවුලේ අවශ්‍යතාව සඳහා වගා කරන අතර අලෙවි කිරීමද සිදු කරයි. බොහෝ විට පවුලේ අවශ්‍යතාව සඳහා වගා කරන අතර අලෙවි කිරීමද සිදු කරයි. right. එමේෂ දැන්ද හැරුණේ? මේෂ දැන්නේ දාවේ හොඳට නිදාගෙන වගේ හරි පුතේ නාමය ලියන්න නාමය බෑවුම් සහිත භූමියේ සත්ව ආහාර සඳහා භෝග වගා කරයි. බෑවුම් සහිත භූමියේ සත්ව ආහාර සඳහා භෝග වගා කරයි. බෑවුම් සහිත භූමියේ සත්ව ආහාර සඳහා භෝග වගා කරයි. හරි? අවසානයේක දැඩි හිරු රැස්වලට ඔරොත්තු දෙන ලෙස හා වර්ෂාපතනයට ඔරොත්තු දෙන ආකාරයට යටිරෝපණය ක්‍රමවත් කර ඇත. පැහැදිලි නේද? අනපතේ අපේ උඩරට ගෙවතු වගාවේ තියෙන මූලික ලක්ෂණ ටිකක් කතා කළේ. ඒ ටිකත් එතකොට මතක තියාගන්න අමාරු නෑ. දැන් බොහෝ දේවල් අර චිත්‍රය ඔළුවේ තියෙනවා නම් ඒ චිත්‍රයම වවාගෙන හිතලා ඔයාලට ලියා ගන්න හැකියාවකුත් තියෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු උඩරට ගෙවතු වගාවේ තියෙන වාසි මොනවද කියන එක ලියා ගන්න චුටි අනුමාතෘකාවක්. උඩරට ගෙවතු වගාවේ වාසි හරි සරලයි පුතේ. හරි ඉක්මනට ලියලා ඉවර කරගමු. ආයෙ විස්තර කරන්න යන්නේ නෑ මම. ඔයාලගේ වටිනා කාලය බොරුවට නාස්ති කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි සරලයි, හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මේ දක්වා කතා කළේ ඌවම තමයි.
right. නමුත් මාතෘකාව සම්පූර්ණ වෙන්න අවශ්‍ය වෙනවනේ. ඒ නිසා අපි සටහන් කරගමු. ලියන්න පළවෙනි එක ඉහළ ආදායමක් ලැබේ. ඉහළ ආදායමක් ලැබේ. ඉහළ ආදායමක් ලැබේ. හරි. දෙක ආහාර, දැව හා දර සපයයි. ආහාර, දැව හා දර සපයයි. හරි. ආහාර, දැව, දර ඔක්කොම සපයනවා. ඊළඟට 3 ස්වභාවික වනාන්තරයකට සමානය. හරි. ස්වභාවික වනාන්තරයකට සමානයි. ස්වභාවික වනාන්තරයකට සමානයි. හරි. පුතේ ඒ වගේම මතක තියාගන්න දැන් කෘෂි වන වගාවක් එක්ක සංසන්දනය කළොත් මෙතනදී අතෙන්ට සාපේක්ෂව අපි පලිබෝධනාශකයේදී පොහොරේදී මේ වගේ දේවල් ගොඩක් දුරට වෙන්නේ නැහැ බොහෝ දුරට. හරි. අපි ඒව කරන්නේ නැහැ. ඒ නිසා ස්ථාවරභාවය, සමතුලිතභාවය ගත්තාම නැත්නම් ස්වභාවික වනාන්තරයකට තියෙන ඒ සමීපතාව බැලුවොත්, සංසන්දනාත්මකව බැලුවොත් උඩරට ගෙවතු වගාවකේ සමීපතාව වැඩි කෘෂි වන වගාවකට සාපේක්ෂව. හැමතිස්සෙම හිතන්න කෘෂි වන වගාව කියලා කියන්නේ අපේ වගා භූමිය. අපේ වගා භූමිය වනාන්තරයකට ආසන්න විදිහට සකස් කරනවා කියන එක. හරිද? වගා භූමිය තමයි වනාන්තරයකට ආසන්නව සකස් කරන්න උත්සාහ කරන්නේ. හරිද? ඒක ලේසි නෑ. නමුත් අපි යම් ප්‍රමාණයකට හරි ඒක කරන්න උත්සාහ ගන්නවා. right. ඊළඟ 4 ශාක විවිධත්වය වැඩි. ශාක විවිධත්වය වැඩි. ශාක විවිධත්වය වැඩි. ඒකටම ලියන්න ඒ නිසා ජාන විවිධත්වය ආරක්ෂා වේ. හරි. ඒ නිසා ජාන විවිධත්වය ආරක්ෂා වේ. සමහරවිට අපේ මෙතන බයෝ කරන ළමයි ඉන්නවා. යාලා ජෛව විවිධත්වයේ වගේ දේවල් ඉගෙනගෙන ඇති. ওই ජෛව විවිධත්වයේ පුතේ අවස්ථා 3ක් තියෙනවා කියලා අපි කියනවා. එකක් තමයි ජාන විවිධත්වය. හරි. අනිත් එක අපි කියනවා විශේෂ විවිධත්වය. හරි. දැන් ජාන විවිධත්වය කියන්නේ දැන් බල්ලෝ ගත්තාම තේරෙන විදිහට කියන්නේ අපි ශාක ප්‍රවේණ විද්‍යාවෙත් මේක කිව්වා. දැන් බල්ලෝ ගත්තාම එක එක වර්ණ තියෙන බූල් බල්ලෝ ඉන්නවන්නේ. කියන්නේ ලොම් වර්ණ එකිනෙකට වෙනස්නේ. ඒතර තියෙන එක ජාන විවිධත්වයක්. හරිද? ඒතර විශේෂ විවිධත්වය කියලා කියන්නේ නේ බල්ලෝ ඉන්නවා, පූසෝ ඉන්නවා, එක එක සත්තු. ඒතර එක එක විශේෂනේ. ඒතර විශේෂ විවිධත්වය. තව එකක් තියෙනවා පරිසර පද්ධති විවිධත්වය. ඒතර පරිසර පද්ධති ගත්තාම පරිසර පද්ධති අතර විවිධත්ව තියෙනවා. හරි. එහෙනම් මේ ජෛව විවිධත්වයේ ආකාර 3ක් තියෙනවා මතක තියාගන්න. ජාන විවිධත්වය, විශේෂ විවිධත්වය, පරිසර පද්ධති විවිධත්වය. දැන් අපේ උන මිනිස්සු වර්ග 3ක් ඉන්නවා කියනවා. මට දැන් හරියට නම් මතක නැහැ. හරිද? මිනිස්සු වර්ග 3ක් ඉන්නවා මේ පෘථිවියේ. හරි. හොයලා බලන්න මට ඒ නම් මතක නැහැ. සමහරවිට අපේ බයෝ කරන ළමයි ඉගෙන ගන්නවා ඇති මානව වර්ග 3, මිනිස්සු වර්ග 3. හරි. දැන් අපි එක වර්ගයක්. ඊට පස්සේ අනිත් වර්ගය තමයි සුදු ජාතිකයෝ. මම එහෙම කියන්නම් දැන් නම් මට මතක නැති නිසා. අනිත් වර්ගය තමයි අප්‍රිකන් අය. එයාලා අපිට වඩා වෙනස්. එයාලා අපේ හැමට වඩා සමහරට කළු හැම, අපේ කොණ්ඩයට වඩා වෙනස් කොණ්ඩයක්, අපේ තොල් වලට වඩා වෙනස් තොල් ස්වභාවයක්. දැකලා තියෙන්නේ අර ටිකක් මහතින් වැඩි සොල් යාලට පිටින්නේ. හරි. ඒතර ඒ විදිහට මානව වර්ගයාගේ දැන් තමයි හෝමෝ සේපියන්ස් කියන මේ විශේෂය තුල විවිධත්වයක් තියෙනවා. හරි. ඒතර ඒක අපි කියන්නේ ජාන විවිධත්වය කියලා. හරි. ඒතර මම මෙතන මේ ජාන විවිධත්වය කියන එක ආපු නිසායි පැහැදිලි කළේ ඒක. ඒතර ජාන විවිධත්වය කියන්නේ සමහර විට එකම භෝගේ එකිනෙකට වෙන ප්‍රභේද තියෙනවාද? ඒතර ඒක තමයි අපි කියන්නේ ජාන විවිධත්වය කියලා. ඒ ජාන විවිධත්වය මෙතන ආරක්ෂා වෙනවා. right. ඊළඟට 5 පවුලේ පෝෂණය වැඩි කරයි. පවුලේ සමාජිකයන්ට හොඳ සමබල ආහාර වේලා ලබා ගන්න පුළුවන්. හරි.
හොඳ සමබල ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. පවුලේ පෝෂණය වැඩි කරයි. 6. සතුන් සඳහා වාසස්ථාන ලබා දෙයි. සතුන් සඳහා වාසස්ථාන ලබා දෙයි. එක අවාසියක් තියෙනවා. ඒක තමයි මේක ගොඩක් සංකීර්ණයි පුතේ. හරි ගොඩක් සංකීර්ණයි. එතකොට මේ සංකීර්ණතාවත් එක්ක මේක මහා පරිමාණයෙන් අපිට කරගෙන යන්න අමාරුයි. ඒක නිසා මේක ගෙවත්තකටම තමයි ගැලපෙන්නේ. ඉතින් ඒක අපි අවාසියක් විදිහට මෙතන කතා කරනවා. ගන්න චුටි අනුමාත්‍රකාවක්. උඩරට ගෙවත්තු වගාවේ අවාසිය. උඩරට ගෙවත්තු වගාවේ අවාසිය. උඩරට ගෙවත්තු වගාවේ අවාසිය. ඉතින් එක අවාසියයි තියෙන්නේ ඒක ලියාගමු. මහා පරිමාණව සිදු කළ නොහැකි වීම. මහා පරිමාණව සිදු කළ නොහැකි වීම. ඒකේ වරහන් ඇතුලේ තියෙන එක ඉතින් ආයෙ ලියන්න ඕනේ නෑ අපි කලින් කතා කළා. ඒත් අපි බොහෝ විට පවුලේ අයගේ පෝෂණය සඳහා තමයි මෙතන වගා කරන්නේ. අතිරික්තය විතරක් තිබුණොත් අතිරික්තය අපි අලෙවි කිරීමෙන් ආදායමක් ලබා ගැනීම සිද්ධ කරනවා. ඊළඟට උඩරට ගෙවතු වගාවක් තිරසර කෘෂි කර්මාන්තයේ තහවුරු කරන ආකාරය කියලා නැවත අපිට පොඩි මාතෘකාවක් තියෙනවා. එකම දේ ආයෙමට කියන්න තියෙන අපි කතා කරපු දේවල්ම කරුණු තුනක් විදිහට මෙතන දාලා තියෙන එක කරුණක් විතරක් චුටි වෙනසක් තියෙනවා. නමුත් ඒකත් මම අතට පැහැදිලි කළා අවසාන මොහොතේදී මේ භූමියේ පහළට එද්දී බොහෝ විට ඒ බෑවුමේ පහළ කොටස ජල එකතු වෙන පහත් භූමියක් තියෙන්නේ වගුරු ස්වභාවයක් තියෙන. ඒතර අපිට ඒ වගේ තැන්වල යෝග්‍ය භෝග වර්ග වගා කිරීම කරන්නත් පුළුවන්. විශේෂයෙන් බී, කංකුම් ඒ වගේ භෝග වර්ග වගා කරන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඔය කරුණු තුන පොඩ්ඩක් සටහන් කරගන්න. මාතෘකාවක් ලියලා. හරි. එතකොට ඔයාලා ලියා ගන්න මම කියන්නේ නෑ. බලාගෙන ලියා ගන්න. එතනින් පුතේ උඩරට ගෙවතු වගාව කියන එකක් ඉවර වෙනවා. ඒ කියන්නේ සංරක්ෂණ ගොවිතැන කියන එක සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් අපි වර්ෂා පෝෂිත වගාව කතා කළා. ඊට පස්සේ ඔන්න සංරක්ෂණ ගොවිතැන කතා කළා. ඊළඟට අපිට තියෙනවා වියලි ගොවිතැන ගැන කතා කරන්න. වියලි ගොවිතැන, කාබනික ගොවිතැන, ජෛව ගතික ගොවිතැන. ඔය අවස්ථා තුන අපිට කතා කරන්න තියෙනවා. හරි. එතකොට අපි පෙබරවාරි මාසේ මුල සතියේ ආපහු අලුත් පාඩමක් පටන් ගන්නවා. බොහෝ දුරට අපිට ඒ කියන්නේ මේ දැනට තියෙන තත්ත්වය උස්සන්න ඕනේ නැත්නම් මේ කොරෝනා තත්ත්වය උස්සන්න ඕනේ නැත්නම් බොහෝ දුරට සාමාන්‍ය විදියට ආයතනවල පන්ති පටන් ගන්න පුළුවන් වේවි. හැබැයි මතක තියාගන්න මම මුලින් කිව්වා වගේ ආයතනවල පන්ති පටන් ගත්තත් සතියට එක දවසක් ඔයාලට ඔන්ලයින් පන්තිය කරගෙන යනවා. හරිද? ඔන්ලයින් ක්‍රමවේදය නවත්තන්නේ නෑ මම. සතියට එක දවසක් කරනවා. මොකද මේක
කොයි මොහොතේ නැවත අපිට නවත්තන්න කියලා ආයතනවල පන්ති පටන් ගත්ත සමහරට සතියකින් ආයෙ නැවත නවත්තන්න වෙයි. හරි. ඒකට අපි ඒකට අය අමුතුවෙන් එතකොට මේවා සූදානම් කරගෙන ලෑස්ති කරගෙන ඉන්නවට වඩා හොඳයි අපි ඒ ගමනේ අවසානයේ දක්වාම අවසාන වාල විභාග ලියන දක්වාම අපි ඒ ඔන්ලයින් ක්‍රමවේදය අරගෙන යනවා. හරි. හවස රැට හරි පැය දෙකක් විතර මම ඔයාලට ක්ලාස් එකක් කරනවා. හරිද? ඒ කියන්නේ ඔන්ලයින් වලින් බැහැරවීමක් වෙන්නේ නැහැ. කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පහ වෙනකල් අපිට විශ්වාස කරන්න බෑ. හරි. කොයි මොහොතේ නැවත ආයතන වල පන්ති නවත්වා ගන්න කියලා. ඒක නිසා ඔයාලා ඒ දිගටම ඔන්ලයින් ක්‍රමවේදය රැඳිලා ඉන්න. හරිද? අපි අවසාන මොහොත දක්වාම ඔන්ලයින් විදියට පන්ති කරනවා. ආයතන වල පන්ති පටන් ගත්ත සාමාන්‍ය විදියට ඒ තිබුණු ටයිම් ටේබල් එකට ආයතන වල පන්ති අරගෙන යනවා කරගෙන යනවා. ඒතර ඔයාලට ඒවත් කරන ගමන් ඔන්ලයින් විදිහට පන්ති පවත්වනවා. එතකොට ආපහු ඔන්ලයින් වලට කියලා බය වෙන්න එපා. ඔයාලගේ මම මෙහෙම අනවශ්‍ය විදිහට අසාධාරණ විදිහට කවදාකවත් මුදල් අරගෙන නැහැ. නේද? දැන් මම මේ කාලය තුල ඔයාලා වෙනුවෙන් ලොකු වැඩකට සකලා කියලා මම අමුතුවෙන් 7-5ක්වත් වැඩිපුර ඔයාලගෙන් ගත්තේ නෑ නේද? හරි ගත්ත ක්ලාස් ෆීස් එකම තමයි. හැබැයි වෙනදා කරන වැඩ ප්‍රමාණය වගේ දෙගුණයකට වඩා වැඩ ප්‍රමාණයක් අපි මේ ඔන්ලයින් කාලය තුල ඔන්ලයින් කරපු කාලය තුල කළා. ඒ නිසා අනිකුත් පන්ති එක්ක සාපේක්ෂව ඔයාලා හොයලා බැලුවොත් ඔයාලා හොයලා බලන්න මම කියනට හිතන්නේ මේ පිළිගන්න එපා. ඔයාලා මම වදාම කියනවා වගේ ඔයාලා ඉන්න ගොඩාක් ඉස්සරහින් ඉන්න. ඔයාලට පාඩම් කරන්නම තියෙනවා ලොකු කාලයක්. පාඩම් කරගන්න ලොකු කාලයක් වෙනවා. ආයේ පාඩම් කළා නිකන් නේද? මතකෙන් මුල ඉඳලා අගට කියාගෙන යන්න පුළුවන් වෙනකල් පාඩම් කරගන්න කාලය තියෙනවා. ඒ ඔයාලා වැඩ කරනවද නැද්ද කියන එක ඉතින් ඔයාලගේ අතේ තියෙන්නේ. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට තියෙන්නේ ඉතින් ඔයාලට මේ ටික උගන්වලා ඉතින් ඔයාලට පාඩම් කරන්න කියලා කියන දේ විතරයි මට කරන්න තියෙන්නේ. පාඩම් කරන එක ඔයාලගේ අතේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔන්ලයින් දිගට කරගෙන යනවා. නැවත ආයතන වල පන්ති පටන් ගත්තා. ඒ වෙනුවෙන් මම කියුවේ ආය අමුතුවෙන් කිසිම මුදලක් ඒ වෙනුවෙන් අය වෙන්නේ නැහැ. සාමාන්‍ය මුදල් ක්ලාස් ෆී එකම තමයි යන්නේ. ඔයාලට අර ඔන්ලයින් දෙන්න ඉතින් data යම් ප්‍රමාණයක් ඉතින් වැය වේවි. ඒක ඉතින් මටත් යනවා. හරි. ඔයාලත් ඒක දරා ගන්න මටත් ඒක දරා ගන්න වෙනවා. හරි? ලියාගත්තද? හොඳයි. ඊළඟට අපි වියලි ගොවිතැන ගැන කතා කරන්න ඕන. නමුත් මේක සම්පූර්ණයෙන් අද කතා කරලා ඉවර කරන්න බෑ. දැන් මම අද උදේ ටිකක් කලින් ක්ලාස් එක දැම්මේ මේ ඉස්කෝලේට එන්න කියලා තියෙනවා පොතේ. උදේ 10 වෙනකොට නම් යන්නේ නැහැ මම. මොකද දන්න අත්දැකීම් විදිහට 10ට එන්න කිව්වොත් ওই වැඩේ පටන් ගන්න 12ට විතර. හරිද? මොනවා හරි රැස්වීමක් තියෙනවා. මේක නිසා පාරක් වල කොහොමද යන්නේ. අපි වියලි ගොවිතැන පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරලා 9:50ට විතර වගේ ක්ලාස් එක නතර කරලා මට 10:00 වගේ වෙනකොට ඉස්කෝලේ පැත්තට ඔළුව දාගන්න පුළුවන්. හරි. ඒතර පැය දෙකක් කම්ප්ලීට් වෙනවනේ. හරි. සාමාන්‍ය පැය දෙකක් අපි කරනවනේ. හරි. මට ඕන නම් ඉතින් හිතලා ඕන අද ක්ලාස් එක කැන්සල් කරන්නත් තිබුණා. ඉතින් මම මෙච්චර කල් දැන් කළානේ මේ මාසෙට ක්ලාසස් 5-6-7 මේ වගේ ප්‍රමාණයක් කළානේ කියලා. ඉතින් මට ඕන නතර කරන්නේ මම කවදාකවත් එහෙම හිතන්නේ හිතෙන්නේ නැහැ. කරුමෙද මන්දා. හරි හිතෙන්නේ නැහැ. දැන් ඔය ගොඩක් මහා පරිමාණයේ ක්ලාස් කරන ගුරුවරු සතියේට දවස් 5ක් આવොත් පස්වෙනි දවසේ බොහෝ විට නිමාඩු දෙනවා. හරි කියනවා එක එක කතන්දර. හරි අර පන්සලට දානයක් දෙන්න තියෙනවා. අර ආරණ්‍යයට දානයක් දෙන්න තියෙනවා. එහෙම මොනවා හරි එන පචයක් කියලා සමහරට එදාට පවුලයත් එක්ක කොහේ හරි ඇවිදින්න ගිහිල්ලා. හරි පස්වෙනි සතියක් ආවොත් බොහෝම අපේ කාලෙත් එහෙම තමයි. සමහර ගුරුවරු හරි සමහර අය එහෙම කරනවා. හරි නමුත් කවදාකවත් මම ඔයාලට කියලා තියෙනවානේ එහෙනම් පස්වෙනි සතියක් ආවොත් එහෙම විශේෂ මාර්ගයක් ඉන්නේ නැහැ. මම අද දවසත් ඒකයි ටිකක් කලින් පටන් අරගෙන ඔයාලගේ ක්ලාස් එක ඉවර කරලා ඉස්කෝලේට යනවා කියලා හිතාගෙන ඉතින් ඒතර අතරමැද ක්ලාස් එකක් කැන්සල් වෙනවා. ඒක දැම්මා ඔයාලා ඒක හවස ක්ලාස් එකේ අද DST එක තියෙනවානේ. DST එක මම හිතන්නේ 3 දාලානේ වෙන්නේ 3ට නේද? ඒතර 3 ඉඳලා 5 දක්වා DST එක තිබිලා. ඒතර ඒත් එක්කම
මේ 11 තිබ්බ පන්තිය ඒකත් දාලා තියෙන්නේ ඉතින් මහන්සි කියලා බලන්න නැතුව ඒකත් ඒ ළමයින්ටත් 2022 ඇග්‍රි ක්ලාස් එක තියෙන ඒකත් හවසට දැම්ම 5ට පටන් ගන්නවා. හරි ඒත් ඉවර නෑ ඊට පස්සේ අද මේ පාර PS ලියන විභාග ලියන අයගේ අවසාන ක්ලාස් එක ප්‍රැක්ටිකල් ක්ලාස් එක ඒක තියෙනවා 7ට පටන් ගන්න ඕන. මම ඒකට මේකේ අපේ සමහර ළමයිට මේ පාර එන්න කිව්වේ නැත්තේ දැන් ගොඩක් කරන දේවල් පොතේ තාම ඔයාලගේ සිලබස් එකේ ආවන්නේ වෙලා නැති දේවල් නිසා මම ඔයාලට කතා කළේ නැහැ. මේක අපේ BST ළමයිට මම මේ කියන්නේ. හරි. ඒක නිසා ඔයාලා සම්බන්ධ වීම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ගන්නක මාතෘකාව වියලි ගොවිතැන කියලා. අපි හැඳින්වීමක් විතරක් කරගමු. වියලි ගොවිතැන. හරි. දැන් මෙහෙමයි. දැන් මේ වියලි ගොවිතැන කියන එක මේකේ මූල ධර්මයක් විදිහට ගත්තොත් මේකේ සංකල්පය ගත්තොත් අපි කියන්නේ පොතේ වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 508ට වඩා අඩු. එහෙම තමයි කියන්නේ. හරි. වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර 508ට වඩා අඩු ප්‍රදේශවල හරි ඒ ලැබෙන සුළු ජල ප්‍රමාණය සංරක්ෂණය කරගෙන බොග වගා කරනකොට ඒ ක්‍රමවේදයට අපි කියනවා වියලි ගොවිතැනක් කියලා. හැබැයි පුතේ අපි වාසනාවන්තයි කලිනුත් කියලා ඇති ලෝකයේ ඇතැම් ප්‍රදේශ රටවල් එක්ක සංසන්දනය කරනකොට අපි වාසනාවන්තයි අපේ කිසිම ප්‍රදේශයක් ලංකාවේ කිසිදු ප්‍රදේශයක් ඒ කියන්නේ අපි අතිශය ශුෂ්කයි කියලා සැලකන අපි සාපේක්ෂව ලංකාවට සාපේක්ෂව ගත්තොත් අපි ශුෂ්කයි කියලා සැලකන ප්‍රදේශවල පවා පොතේ මිලිමීටර් 508ට වඩා වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ අඩුම වාර්ෂික වර්ෂාපතනයේ තියෙන මිලිමීටර් 650. හරි. ඔයාලට මතක නම් බලන්න දෙවෙනි පාඩමේ අවසානට වගුවක් දීලා ඇති. ඒ වගුවේ තියෙනවා DL5. හරි DL5. ඔන්න ඔය කියන පොතේ කෘෂි පාරිසරික කෘෂි දේශගුණික කෘෂි පාරිසරික කලාපනේ කෘෂි පාරිසරික කලාපයේ වාර්ෂික වර්ෂාපතනයේ සාමාන්‍ය මිලිමීටර් 650ක් විතර වෙනවා. ඒ තමයි අඩුම කියලා අපි සැලකුව 650 හෝ ඊට වඩා ඒත් වැඩි වෙන්න පුළුවන්. හරි ඒක නිසා ලංකාවේ මතක තියාගන්න ওই 508 කතන්දරයක් අදාළ වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ තියෙන පොතේ අපි දන්නවා යල කන්නේ නැත්නම් නිරිත දිග මෝසම් කාලයේදී වියලි කලාපයට වර්ෂාව ලැබෙන්නේ අඩු වෙන්නේ. ඒක අපි දන්නවනේ. යල කන්නේදී එහෙම නැත්නම් නිරිත දිග මෝසම් කාලයේදී පුතේ වියලි කලාපයට වර්ෂාව ලැබෙන්නේ අඩු වෙන්නේ. හරි. එතකොට ඒ කාලයේදී වියලි කලාපයට බොග වගා කරද්දී වියලි කලාපයේ බොග වගා කරද්දී අපි කියනවා මෙන්න මේ සංරක්ෂණ ගොවිතැනේ මූලධර්ම අපිට යොදා ගන්න පුළුවන්. පැහැදිලිද මම කියපු එක? හරි සංරක්ෂණ ගොවිතැන කියන්නේ මිලිමීටර් 508ට වඩා අඩු වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවල ඒ ලැබෙන සුළු ජල ප්‍රමාණය සංරක්ෂණය කරගෙන බොග වගා කරන ක්‍රමවේදයක්. හැබැයි ලංකාවේ ඔය කියන විදිහට අඩු වර්ෂාපතනයක් ලැබෙන කිසිදු ප්‍රදේශයක් නැහැ. නමුත් අපි දන්නවා වියලි කලාපයේ යන කන්නය නැත්නම් නිරිත දිග මෝසම් කාලයේදී අඩු වර්ෂාපතනයක් ලැබෙනවා. අන්න ඒ කාලේ අපිට වියලි කලාපයේ භෝග වගා කරද්දී මෙන්න මේ සංරක්ෂණ වියලි ගොවිතැනේ මූලධර්ම අපිට යොදා ගන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලිද? right. අපි ඔතෙන්ට එනකල් සටහනක් දාගමු. ඊට පස්සේ ඊටු ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු. right. යන්න මේ විදිහට වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 508ට අඩු ප්‍රදේශවල ඇති අඩු ප්‍රදේශවල ඇති සුළු ජල ප්‍රමාණය
කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගනිමින් භෝග වගා කිරීම වියලි ගොවිතැන ලෙස හැඳින්වේ. වෙනම රෝලකින් ශ්‍රී ලංකාවේ මෙතරම් අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ නැත. right කරන්ට් එක ගියා. අපි ඊටු ටික සම්පූර්ණ කරගමුද? ඔයාලට ගැටලුවක් නැහැ නේද? 27 දෙනාම ඉන්නවානේ. හරි. ඊටු ටික ලියමු. මොකද්ද අපි කිව්වේ? ශ්‍රී ලංකාවේ මෙතරම් අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ නැත කියලා කිව්වා නේද? නෝට් එක පේන්න දාන්න ඕනේද? ඒකටම ලියමු පොතේ. නමුත් වර්ෂාපතනයේ මිලිමීටර් 1750ට වඩා වර්ෂාපතනයේ මිලිමීටර් 1750ට වඩා අඩුවෙන් ලැබෙන වියලි කලාපේ වියලි ගොවිතැනේ සිද්ධාන්ත භාවිත කර බොග වගා කළ හැකිය. වියලි ගොවිතැනේ සිද්ධාන්ත භාවිත කර බොග වගා කළ හැකිය. අප වලතුලකින් ලියමු. වියලි කලාපේ ඔක්තෝබර් සිට පෙබරවාරි මාසය දක්වා හොඳින් වැසි ලැබුණත්, ඒ කියන්නේ පුතේ ඊසාන දිග මෝසමනේ නේ. ඒ කියන්නේ දෙවන අන්තර් මෝසමයි ඊසාන දිග මෝසමයි දෙකම ඔය කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෝසම, ඊට පස්සේ දෙසැම්බර් ඉඳලා පෙබරවාරි දක්වා අපි දන්නවා ඊසාන දිග මෝසම. ඒතර ඒ කාලයේදී සැලකිය යුතු වර්ෂාවක් ලැබෙනවා. right. දෙමු ඔක්තෝබර් සිට පෙබරවාරි මාසය දක්වා හොඳින් වැසි ලැබුණත් අප්‍රේල් සිට ජූලි මාසය දක්වා ලැබෙන වර්ෂාපතනය අඩුය. කියන්නේ ඊට දිග මෝසම ලැබෙන වර්ෂාපතනය අඩුය. මේ නිසා ලැබෙන ජල ප්‍රමාණය සංරක්ෂණය කර
ලැබෙන ජල ප්‍රමාණය සංරක්ෂණය කර ජලහිග කාලයේ වගා කටයුතු සාර්ථක කරගත හැක. වගා කටයුතු සාර්ථක කරගත හැක. වගා කටයුතු සාර්ථක කරගත හැක. හරි. පැහැදිලි නේද? අපි එහෙනම් පුතේ අදට උතනින් නතර කරමු. එතකොට ඒකේ තව චූටි කොටසක් තියෙනවා. ඒකේ හැබැයි ඔය ජල සංරක්ෂණයට ගත යුතු ක්‍රියාමාර්ග ටික නම් ලියන්න අවශ්‍යත් නැහැ. right ඒවා අපි පසපාඩමේදී එහෙම කතා කරලා තියෙනවා. මේට කලිනුත් අපිට එහෙම ආවනේ සංරක්ෂණ ගොවිතැනේදී එක කොටසක් එක සංඝටකයක්නේ සංරක්ෂණය කරනවා කියන්නේ. ජලය කියන එක නේද? හරි. එතකොට එතනත් අපි ඒක කතා නොකර ආවේ. ඒක නිසා මෙතනත් මම හිතනවා කතා කරන්න අවශ්‍ය වෙන්නේ ඒ කැලේ මම නෝට් එක සම්පූර්ණ වෙන්න ටියුට් එකට දාලා දෙන්න. එතන මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් ඊළඟ දවසේදී අපි කතා කරනවා පොතේ කාබනික ගොවිතැන සම්බන්ධව සහ ඊට පස්සේ ජෛව ගතික ගොවිතැන ඔය ටික කතා කරන්න තියෙනවා. අපිට ඒ ටික ඊළඟ දවසේ හිමීට කතා කරගෙන යමු. අපිට හදිසියක් නැහැ. අපිට ඇති වෙනකල් කාලය තියෙනවා. හරිද? අපි හිමීට ඒ ටික ආවරණය කරගමු. ඊට පස්සේ ආහාර පාඩමේ අර ටියුට් එකත් අපි ඉක්මනටම ඉවර කරගන්නවා. ටියුට් එක ඔයාලගේ අතටපත් වුණු වහා. හරි. එහෙනම් අපි පුතේ අදට අපේ ක්ලාස් එක මෙතනින් නතර කරමු. අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. හරි. එහෙනම් එතකල් හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.